සුබ දවසක් දයාබර දරුදරියනි. අද අපි ඔබ සමග එකතු වෙන්නේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 13 වසරේ තියෙන තවත් වැදගත් නිපුණතාවක් සාකච්ඡා කරන්න. ඒ නිසා දැන් ඔබ දන්නවා ඔබේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නවල පළවෙනි කොටසට ඔබට ප්‍රශ්න 4ක් එනවා. දෙවන කොටසට ප්‍රශ්න 4ක් එනවා. ඒ අනුව පළවෙනි කොටසේ එන ප්‍රශ්න 4 ඔබ දැන් දන්නවා. 5 6 7 8 කියන ප්‍රශ්න 4 සාමාන්‍යයෙන් පස්වෙනි ප්‍රශ්නේ අවසාන කොටසක් හෝ සම්බන්ධ කරගෙන 6 වෙනි ප්‍රශ්නේ බොහෝ දුරට වැඩි බරක් තබනවා අපි දැන් අද කතා කරන්න යන මාතෘකාවට. එහෙනම් ඔබ දැක්කා අපේ අද මාතෘකාව උනේ මෙහෙයුම් කළමනාකරණය කියන එක. ඔපරේෂන් මැනේජ්මන්ට්. ඉතින් ඒ නිසා මා හිතනවා අද අපි කතා කරන්න යන මාතෘකාව බොහෝ විට ඔබට ප්‍රශ්න පත්‍රවල මේ 6 වෙනි ප්‍රශ්නේ යටතේ ප්‍රශ්න ඇවිත් තියෙන මාතෘකාවක්. මෙහෙයුම් කළමනාකරණය එහෙම නැත්නම් ඔපරේෂන් මැනේජ්මන්ට් කියන එකය. ඉතින් මෙම මාතෘකාව ඉස්සර නිෂ්පාදන කළමනාකරණය කියලාත් කිව්වා. ඒ නිසා මේ මෙහෙයුම් කටයුතු කියන එක නිෂ්පාදන කටයුතු කියලා කිව්වත් ලොකු වරදක් නැහැ. එහෙනම් අපි ඉස්සල්ලාම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් කියන්නේ මොකක්ද කියන එක. මෙහෙයුම් සංකල්පය. මොකද්ද මෙහෙයුමක් කියන්නේ? ඉතින් මම කියවනේ දැන් මෙහෙයුම් කියන එකට අපිට ඕනනම් නිෂ්පාදනය කියන වචනේත් භාවිතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඔබ දන්න කොටසකින් පොඩ්ඩක් මේකට ඇතුළත් වෙන්න උත්සාහ දරනවා. ඔබ සාමාන්‍යයෙන් ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවෙක් විදියට මුල්ම මාතෘකාවල නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ කතා කරා. මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ කතා කරා. ඊට පස්සේ කළමනාකරණ පාඩමේ කළමනාකරණ ක්‍රියාවලිය ගැන කතා කරා. දැන් වෙනම මෙහෙයුම් ක්‍රියාවලිය කියන වචනය හරහා අපි ආයෙත් ආපස්සට ඔබ ගෙනියන්න මම උත්සාහ දැරීමක් කරනවා. ඒ තමා ඔබ දන්නවා මේ තියෙන්නේ නිෂ්පාදනයට භාවිතා කරන යෙදවුම්. යෙදවුම් කියන්නේ ඉන්පුට්. මොනවද යෙදවුම්? ඔබ දන්නවා ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, දැනුම, කාලය, තොරතුරු මේ ඔක්කොම ගත්තොත් මේවා මෙහි යෙදවුම් ඉන්පුට්. ඒ යෙදවුම් වලින් එළියට එන නිමැවුමට අපි කියනවා අවුට්පුට්. නිමැවුම අවුට්පුට්. එතකොට මොනවා හරි යෙදවුම් තුලින් දැන් අපි හිතමු බේකරියක් කියලා. බේකරියක ශ්‍රමිකයෝ ඉන්න පුළුවන්. ඊට අමතරව වෙනම ඔබ දන්නවා ශ්‍රමිකයන් නිෂ්පාදනය කරද්දී මොනවා හරි අමුද්‍රව්‍යයක් පාවිච්චි කරන්න එපා. පිටි නිෂ්පාදනයට යොදා ගන්නවා, ඊස්ට් යොදා ගන්නවා, ජලය යොදා ගන්නවා. ජලය කියන්නේ භූමියෙන් ලැබෙන දේවල්. ඒත් එක්කම විවිධ ආකාරයේ උඳුන් පාවිච්චි කිරීමක් කරන්න පුළුවන් බේකරියේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය වගේ දේවල්. ව්‍යවසායකත්වය මේ ඔක්කොම තියෙනවා කාලය මේවා. එතකොට මේ යෙදවුම් වලින් එළියට එන නිෂ්පාදනය තමයි පාන්, බනිස්. හරි මොනවා හරි බේකරි නිෂ්පාදන. එතකොට මේක කොහොමද වෙන්නේ? කොහෙද වෙන්නේ? කොයි ආකාරයෙන්ද වෙන්නේ? ඒ නිසා මේ මැද හිස්තැනට තව වචනයක් අපට ඕනේ. එහෙනම් ඒ තමා මෙන්න මේ යෙදවුම් නිමැවුම් බවට පරිවර්තනය වෙන යම් ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. යෙදවුම් නිමැවුම් බවට පත් වෙන ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ඇයි? පිටි නිකම් පාන් වෙන්නේ නැහනේ. ජලය නිකම් පාන් වෙන්නේ නැහැ. ඊස්ට් නිකම් පාන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රමය පාවිච්චි කරලා ව්‍යවසායකයෙක් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න නම්
විශේෂයෙන්ම අපට සිදු වෙනවා මේ පිටි වතුරේ දාලා පිටි අනලා මේවට අනිත් දේවල් කලවම් කරලා ඊට පස්සේ මේවා හරියටම පාන් නම් කිලෝ විදියට පිටි කපලා ඊට අමතරව මේවා උඳුන් වලට දාලා පිලිස්සෙන්න ඉඩ හරින එක. ඒ නිසා මෙන්න මේ ක්‍රියාවලිය තුල සමහර විට අපට මේවා ජලයේ සමග මිශ්‍ර කිරීම කරන්න වෙනවා. උඳුන් හරහා මේවා පුරුස්සන්න වෙනවා. මේ හැම දෙයක්ම කරන්න වෙනවා. මෙන්න මේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා මෙහෙයුම් ක්‍රියාවලියක් විදිහට. මෙහෙයුම් ක්‍රියාවලිය. එතකොට මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මම මේක හැමදාම උගන්වන අධ්‍යයන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තුල ඔබ හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. මේ මෙහෙයුම් ක්‍රියාවලිය මේ යෙදෝම් නිමැවුම් බවට පත් කරන මේ ක්‍රියාවලියට අපි කියන්නේ නිෂ්පාදනයද නිෂ්පාදිතයද? මේ ක්‍රියාවලියගේ නම නිෂ්පාදනයද නිෂ්පාදිතයද? ඒක ඉතා වැදගත්. ඇත්තටම ඔබ හොඳටම දැනන් ඉන්න වෙනවා මේ සමස්ත ක්‍රියාවලියට අපි කියන නම වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම නිෂ්පාදනය. ඇයි? මේක නිෂ්පාදන ක්‍රියාවලියක්. මේ එළියට එන භාණ්ඩය හෝ සේවාවට අපි කියන්නේ නිෂ්පාදිතය. ඉංග්‍රීසි වචන දෙක ඔබ හොඳට මතක තියාගන්න. ඒක ලේසි. මේක ප්‍රොඩක්ට් නිෂ්පාදිතය, මේක ප්‍රොඩක්ෂන්. ඒ නිසා මෙන්න මේ සමස්ත දේ ඔබ ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ මෙහෙයුම් කළමනාකරණය කරන දරුවෙක් විදිහට. ඒ අනුව ඔබ මා හිතනවා වෙනස අඳුරා ගන්න ඇති. නිෂ්පාදනය ඒක තමයි මෙහෙයුම් ක්‍රියාවලිය, මේක නිෂ්පාදිතය. ඉතින් මේ අපි බේකරි එක වෙන්නේ භාණ්ඩ නිෂ්පාදනයක්නේ. ඔබ දන්නවා භාණ්ඩ කියන එක ඇත්තටම ස්පෘශ්‍යයි, ස්පර්ශ කරන්න පුළුවන්. ඒකේ පාන් වෙන්න පුළුවන්, සබන් වෙන්න පුළුවන්, ටීවී වෙන්න පුළුවන් ඕන එක. හැබැයි අස්පෘශ්‍යවත් නිෂ්පාදනය වෙනවා සේවාත්. දැන් මම උගන්වන එක අස්පෘශ්‍යයි. ආපන ශාලාවක සමහර විට සර්විස් එක නම් ඒක සේවාවක්. සෞඛ්‍ය ඒ වගේ දේවල්. ඒ නිසා මේ ඉස්සල්ලා මේ මෙහෙයුම් ක්‍රියාවලිය අපි ඇත්තටම අඳුරා ගැනීම ඔබට ගොඩාක් වැදගත්කමක් තියෙයි. ඒ නිසා මේකේ හැඳින්වීම මම ඔබට පෙන්නනවා. මෙහෙයුම් සංකල්පය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යෙදවුම් නිමැවුම් බවට පරිවර්තනය කිරීමට අදාළ සිදු කරන සියලු කටයුතු මෙහෙයුම් කටයුතු ලෙස හඳුන්වනවා. ඒක තමයි මෙහෙයුම් සංකල්පයේ යටතේ අපි හඳුන්වන දේ. භාණ්ඩයක් හෝ සේවයක් බවට පරිවර්තනය කරන මේ සමස්ත ක්‍රියාවලිය. ඒ තුළ විශේෂයෙන්ම යෙදවුම් තියෙනවා. නිෂ්පාදිතය නොහොත් නිමැවුම තියෙනවා. මෙතන තියෙන යෙදවුම් නිමැවුම් බවට පත් කරන මේ ක්‍රියාවලිය මෙහෙයුම් කටයුතු කියලා අපි හඳුන්වනවා. එතකොට දැන් සේවා නිෂ්පාදන ව්‍යාපාරවල, භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල යෙදවුම් නිමැවුම් බවට පත් කිරීම සඳහා සිදු කරන ක්‍රියාවලිය. මොනවා හරි භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල මූලික වශයෙන් ස්පෘශ්‍ය දේ නිපදවන්නේ tangible. පාවහන්, කිරිපිටි, සිල් බීම ඒවා. සේවා නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදනය කරන ලබන අස්පෘශ්‍ය දේ intangible. වෛද්‍ය සේවා, ප්‍රවාහන, රක්ෂණ ඒ ඕනෑම දෙයක් අපි සේවා නිෂ්පාදන කොටසට ගන්න. අපි ඊළඟට ඔන්න දැන් අපේ මාතෘකාව අර්ථ දක්වන්න දෙන්නේ මෙහෙයුම් කළමනාකරණය කියන එක. ඉතින් ඔබ දැනටත් කළමනාකරණය කියන එක කොහොමදත් හොඳින් දන්න එකක් නේ. කළමනාකරණය කියන එක පිළිබඳව ආයේ මම ඔබට කතා කරන්න දෙයක් නැහැ. අපි මාස ගණනාවක් කතා කරා. ඒ නිසා කළමනාකරණය අපි කොහොමද හැඳින්වුවේ? ගතික පරිසරයක් තුළ නිතරම යම් සංවිධානයක තියෙන ඉලක්ක, පරමාර්ථ සඵලව ඉටු කරගන්න නිතරම අපේ තියෙන සම්පත් කාර්යක්ෂමව සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙवला
පාලනය කරලා අපි සිදු කරන මේ කටයුතු තමයි කළමනාකරණය. ඉතින් මේ අර්ථය දැන් ඔබ දන්නවා. ආයෙත් අපි පොඩ්ඩක් මතක් කරොත් කළමනාකරණය කියන්නේ ගතික පරිසරයක් තුල යම් සංවිධානයක පරමාර්ථ අරමුණු සඵලව ඉටු කරගන්න සම්පත් කාර්යක්ෂමව සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙवला කළමනාකරණය කරන සමස්ත ක්‍රියාවලිය. එතකොට ඒකනේ දැන් තියෙන්නේ මෙහෙයුම කළමනාකරණය කරන්න. දැන් මෙහෙයුම ගැන මම කිව්වා. මෙහෙයුම් කටයුත්තක් කියන්නේ මොකක්ද කියන එක. ඒ නිසා දැන් අපිට ඇත්තටම සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙයවලා පාලනය කරන්න තියෙන්නේ මොකද්ද? කළමනාකරණය කිව්වේ පොදුවේ හැම සම්පතක්. දැන් අපිට තියෙන්නේ ඇත්තටම මේ ප්ලෑන් කරලා ඕගනයිස් කරලා කරන්න තියෙන්නේ මෙහෙයුම් කටයුතු ටික. ඒ නිසා අමුද්‍රව්‍ය කියන්නේ යෙදවුම් නිමැවුම් බවට පත් කරන ඒ ක්‍රියාවලිය තමයි අපිට දැන් සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙवला පාලනය කරන්න තියෙන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න මෙහෙයුම් කළමනාකරණය අපි අර්ථ දක්වනවා අර විදිහටම එනවා. සංවිධානයක පරමාර්ථ අරමුණු ඉටු කරගන්න මෙහෙයුම් කටයුතු ටික. අර කියපු යෙදවුම් නිමැවුම් බවට පත් කරන ක්‍රියාවලියේ කටයුතු ටික සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය. එහෙම කිව්වොත් වරදක් නැහැ. ඒ අනුව මෙහෙයුම් කළමනාකරණය නිෂ්පාදන කළමනාකරණය කියලා ගොඩක් අවස්ථාවල කියනවා. ඒ නිසා නිෂ්පාදනයේ සැලසුම් කරන්න වෙනවා. සම්පත් ටික සංවිධානය කරන්න තියෙනවා. දැන් ඉස්සෙල්ලාම දන්නවා බේකරි එක වුණත් පාන් නිෂ්පාදනයේදී ප්‍රොඩක්ට් එක සැලසුම් කරන්න වෙනවා. අපි කොච්චර පිරිසකටද මේක නිපදවන්නේ? උදාහරණ සැලසුම් කරන්නත් ඔබ අර්ථ දක්වලා තියෙනවානේ ඉලක්ක පරමාර්ථ ස්ථාපිත කිරීම හා ඒවා ළඟා කර ගන්න ක්‍රියාවලිය නම් කොච්චරකටද අපි නිපදවන්නේ? කවුද අපේ මාකට් එක? ඒවා සැලසුම් කරලා වැඩ බෙදාගෙන ඊට පස්සේ කවුරු හරි මෙතන නායකයෙක් ඉඳගෙන sannivedanaya කරමින් සේවකව අභිප්‍රේරණය කරමින් නිපදවනවා. නිපදෙව්වට පස්සේ පාන් ගෙඩියක් දෙයක් අරන් බලනවා හරි ක්වොලිටි එකට ආවද ඒක තමයි පාලනය. ඉතින් ඕක තමයි මෙහෙයුම් කටයුතු දෙක කරන්න තියෙන්නේ. එහෙනම් මෙන්න මේ මෙහෙයුම් කටයුතු සැලසුම් කරලා සම්පත් සංවිධානය කරලා සේවකයෝගේ ක්‍රියාකාරකම් මෙහෙवला ඊට අමතරව අපි කාර්ය සාධනය බලනවා අපි කියපු පාම් ප්‍රමාණය ආවද නැද්ද නැත්තම් වෙනස් කරන්න ඕනේ. ඒ ටික තමයි මෙහෙයුම් කළමනාකරණයේ යටතේ සිදුවීමක් වෙන්නේ. ඒ ඕනම එකක් යෙදවුම් නිමැවුම් බවට පත් කරන ක්‍රියාවලිය මෙහෙවන එක මේ තියෙන්නේ. සංවිධානයක පරමාර්ථ හා අරමුණු මේ නිර්වචන ටික ඔබේ නෝට් එකේ තියෙනවා. ළඟා කරගන්න මෙහෙයුම් කටයුතු සැලසුම් කරනවා සංවිධානය කරනවා මෙහෙයවනවා පාලනය. ඒ අනුව මෙහෙයුම් කළමනාකරණය නිෂ්පාදන සැලසුම්කරණය කරනවා. ඒ සම්පත් සංවිධානකරණය කරනවා. සේවකයන් ක්‍රියාකාරකම් මෙවනවා මේ කාර්ය සාධනයගේ නියමනය කරනවා කියන්නේ පාලනය. මේ අන්තර්ගත සංකීර්ණ ක්‍රියාදාමය. ආයතනික පරමාර්ථ හා අරමුණු ඉටු කරගන්න මෙහෙයුම් කළමනාකරණයේ දායක වන අතර ඇත්තටම මේ මෙහෙයුම් කළමනාකරණයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම. මෙහෙයුම හරියට කළමනාකරණය කරේ නැත්නම් හරියට පිටි යෙදුවේ නැත්නම් හරි දක්ෂ සේවකයෝ යෙදුවේ නැත්නම් ඉන්න සේවකයෝ අභිප්‍රේරණය කරමින් නිෂ්පාදන කටයුතු කරේ නැත්නම් හරි නිමැවුමක් එළියට එන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකදීම ඒ යෙදවුම් නිමැවුම් බවට පත් කරද්දී හොඳ නිමැවුමක් ගුණාත්මක නිමැවුමක් ගන්න තමයි මේ කළමනාකරණය කරපු දන්නවනේ. කළමනාකරණයේ තුල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ සම්පත් අවම පිරිවැයකින් භාවිතා කරලා ක්වොලිටි ගුණාත්මක නිමැවුමක් ගන්න එක. ඒ නිසා මේකෙත් වෙන්නේ නිෂ්පාදනයේ බොහෝම හරි අඩු පිරිවැයක් යටතේ ගුණාත්මක බවෙන් යුක්තව සිදු කරන එක. ඒ මූලිකම දේ තමයි ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම. ඊළඟට අපි එනවා මෙහෙයුම් කළමනාකරන කාර්ය වෙන වෙනම පැහැදිලි කිරීම. ඉතින් මේක පොඩ්ඩක් ඔබට ලියා ගන්න අපි තියෙන කොටසක්. මේ මෙහෙයුම් කළමනාකරන කාර්යයන් වෙන වෙනම පැහැදිලි කරද්දී ඉස්සල්ලාම ඔබ මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ඒත් මෙහෙයුම් කළමනාකරණයේ ඇත්තටම ඉස්සල්ලාම කරන්නේ ඔබ දන්නවා මුලින්ම ඕනෑම නිෂ්පාදනයක් කරනකොට ඒකේ තියෙන එක දෙයක් තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණය කියන එක. ඉංජිනේරින්. ඔබ දන්නවනේ ගොඩ නැගිල්ලක් හදද්දී
අපි ගෘහ නිර්මාණ ශිල්පියාට ආකිටෙක්ට් කියනවා මට ගොඩනැගිල්ලක් ගයක් මට මෙන්න මේවයි ගයක් ඕනේ මට මේවයි කාමර කීපයක් තියෙන්න ඕනේ මේක වහලා මෙහෙම තියෙන්න ඕනේ ගරාජ් එක මෙහෙම තියෙන්න ඕනේ ඉස්සරහින් ඉඩ මෙච්චරක් තියෙන්න ඕනේ මේකේ වොෂ්රූම් තියෙනවා නම් ඒවා අපි මේවා කියනවා කිව්වට පස්සේ ගෘහ නිර්මාණ ශිල්පියා අපේ අදහස අරගෙන මොකද කරන්නේ එයා මේකට ඉංජිනේරුවෙක් සම්බන්ධ කර ගන්නවා ඇයි ඉංජිනේරුවා තමයි දන්නේ මෙච්චර කාමර ප්‍රමාණයකට මෙච්චර තට්ටු ගණනාවකට කොච්චර ෆවුන්ඩේෂන් එකක් දාන්න ඕනේද අත්තිවාරම කොච්චර ගල් ඕනේද සිමෙන්ති ඕනේද ඉංජිනේරුවා තමයි දන්නේ මේ ගොඩනැගිල්ල හෝ මේ ගේ හදන පොළව කොච්චර හොඳ පොළවක්ද සාරවත් පොළවක්ද ඒ කියන්නේ මේකේ ටිකක් මඩ වගේ තියෙනවා නම් බිමට තව ගිලා බහිනවා ඒ නිසා ෆවුන්ඩේෂන් එක වැඩියෙන් දා ගන්න වෙනවා ඒ වගේ ඉංජිනේරුවා තමයි ඒව ඔක්කොම දාන්නේ. දැන් අපි හිතමු මේ වගේ ආයතනයක් හදනවා කියලා සක්කියා වගේ මේකේ ළමයි විශාල සංඛ්‍යාවක් එක දිනකට ඉන්නවා. ළමයිගේ බර කොච්චරද? ඒ අනුව කොච්චරක් පල්ලෙහාට මේකේ ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේද? මේ ඔක්කොම තීරණය කරනවා ඉංජිනේරුවා. මේක විතරක් නෙමෙයි කාර් එකක් හදනවා කියන්නකෝ. කාර් එක ඉස්සෙල්ලා concept එක දෙනවා. concept එක දුන්නාට පස්සේ කාර් එක මෙන්න මෙහෙමයි කියන්නේ ඒක අඳින්න පුළුවන්. දැන් ඔබ දන්නවනේ දැන් ජපානයේ හැම මම හිතනවා ඔබ දන්නවා කොයි වගේ කාර් එකක්ද තව අවුරුදු කීපයකින් මිනිස්සුන්ට ඕනේ කියලා ඒ අය ඩිසයින් කරන්න ඉස්සරලා මුළු ලෝකෙම ළමයි අරගෙන ළමයිට කිව්වා ඕගොල්ලෝ කවදා හරි බලාපොරොත්තු වෙන කාර් එක මොන වගේ එකක්ද කියලා චිත්‍ර අඳින්න කියලා චිත්‍ර තරගයක් තිබ්බා. ඒතර ලෝකෙම ළමයි මම මෙන්න මේ වගේ කාර් එකක් බලාපොරොත්තු වෙනවා රියදුරා නැති කාර් එකක් බලාපොරොත්තු වෙනවා විදුලි බලයෙන් යන්න බලාපොරොත්තු වෙන කාර් එකක් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ ඩිසයින් එකක් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ මායි තව එක්කෙනෙකුයි විතරක් ඉස්සරහා යන්න පුළුවන් කාර් එකක් බලාපොරොත්තු මේ වගේ ඒවා ළමයි ඇඳා ජපානයේ මේක පාවිච්චි කරලා තමයි ඊළඟ පරම්පරාවට මොන වගේ කාර් එකක් ඕනේද කියලා ඩිසයින් කරේ. එතකොට ඉස්සෙල්ලා ඩිසයින් එක ගන්නවා අපි concept එක ගන්නවා අරගෙන ඊට පස්සේ තමයි එතන ඉන්නවා ඉංජිනේරුවෝ. ඒ ඉංජිනේරුවන්ට කියනවා මෙන්න මේ වාගේ කාර් එකක් හදන්න මෙන්න මෙච්චර වේගෙන් මේක යන්න ඕනේ. ඒතර එන්ජින් කැපැසිටි එක ඉංජිනේරුවා තමයි තීරණය කරන්නේ. ඒ අනුව මේකේ ටයර් සයිස් එක මෙච්චර වේගෙන් යන්න මෙච්චර බරක් ඌලන්න මොන වගේ ටයර් සයිස් එකක්ද මේකේ තියෙන්න ඕනේ. ඒවා ඔක්කොම තීරණය වෙන්නේ ඒ වගේ. දැන් ගුවන් යානාව ඔබ දන්නවනේ A380. A380 කියන්නේ තට්ටු දෙක ගුවන් යානයක්. ඒතර දැන් මට කියන්න ඔය A අකුරෙන් පටන් ගන්න ගුවන් යානා මොනවද? A380. සමහරට B අකුරෙන් පටන් ගන්න. ඕක තමයි ලෝකෙ තියෙන ලොකුම මේ නම් දෙක. Airbus Boeing. ඒතර A380 කියන ගුවන් යානය ගත්තොත් මේ ගුවන් යානය ඇත්තටම තට්ටු දෙකක්. මිනිස්සු 500ක් විතර දාන්න පුළුවන් උඩ තට්ටුව හා පහළ තට්ටුවේ. කොච්චර බරක්ද? කොච්චර ඉන්ධන ප්‍රමාණයක් අරන් යන්න ඕනේද මේකට? මේ ඔක්කොම ඉංජිනේරුවා තීරණය කරලා තමයි මේකේ සවිශක්තිය මේකේ ආවරණය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්න ඕනේ මේ ඔක්කොම. ඒ නිසා ඉංජිනේරින් කියන එක හැම එකෙම ඉතාම වැදගත්. ඕනෑම නිෂ්පාදනයක මුලින් ඒක තීන්දුව කරන්න ඕන. ඒ නිසා මේකෙදි තමයි තීරණය කරන්නේ අවශ්‍ය යන්ත්‍රාගාර මොනවද? යන්ත්‍ර සූත්‍ර මොනවද? ඊට අමතරව නිෂ්පාදන කාලසටහන කවදා ඉවර වෙයිද? දැන් ලොකු ෆවුන්ඩේෂන් එකක් දාන්න කල් යනවා. ලොකු ගුවන් යානයක් හදද්දී සමහර ටිකට කල් යනවා. කාල පරිච්ඡේදය කොච්චරද? අවශ්‍ය ද්‍රව්‍ය, ගුණාත්මක මේ ගුණත්වය ඔක්කොම තීරණය කරන්නේ මේ ඉංජිනේරු කරන. ඒ නිසා මුල්ම කාර්යය තමයි ඇත්තටම මෙහෙයුම් කළමනාකරණයේදී ඉංජිනේරු කරන්නේ. ඒක ඔබට ලියා ගන්න පුළුවන් අංක 1. ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය යන්ත්‍රාගාර යන්ත්‍රෝපකරණ කාලසටහන අවශ්‍ය ද්‍රව්‍ය මේ ඔක්කොම තීරණය කරන්න ඕනේ. ප්‍රොඩක්ෂන් ප්ලෑනින් ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් ඊළඟ දෙවෙනි කාරණේ ඒකත් ඉතාම වැදගත්. දෙවන කාරණේ තමයි නිෂ්පාදන සැලසුම්කරණය. දැන් පළවෙනි එක නිෂ්පාදන ඉංජිනේරු කරණය. දෙවෙනි එක නිෂ්පාදන සැලසුම්කරණය ප්ලෑනින්. ඒ නිෂ්පාදන සැලසුම්කරණය තුල දැන් ඔබ සැලසුම්කරණය කියන එක හොඳටම දන්නවනේ. ඉලක්ක පරමාර්ථ ස්ථාපිත කිරීම හා ඒවා ළඟා කර ගන්න ආකාරය තීරණය කිරීම.
ඒ නිසා සැලසුම් කරන්නේදී කරන්නේ හැම වෙලාවකදීම යම් කාල පරිච්ඡේදයක් තුල අනාගතයේ සැලසුම් කරන්නේ කොච්චර භාණ්ඩ සේවා නිපදවනවද? මොනවද නිපදවන භාණ්ඩ සේවා? කවද්ද ඒවා නිපදවන්නේ? මෙන්න මේවා පිළිබඳව ප්ලෑන් කරනවා. ඒක කෙටි කාලන සැලැස්මක් වෙන්නත් පුළුවන්, දිගු කාලන සැලැස්මක් වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකො කොවිඩ් හරහා අපි හිතමු Mercedes Benz කම්පැනියට තීරණය කරන වෙනද තරම් වාහන පිටරට ගෙනියන්න බෑ. එහෙනම් මේ කාලය තුල කොච්චරද ඊළඟ අවුරුද්දට කොච්චරද? මේ කාලය තුල ගුවන් යානාවලට ඉල්ලුමක් නැහැ. ඇයි? සංචාරය නැවතිලා. ඒ නිසා එක දවසට ඩොලර් මේ බිලියන ගාණක් පාඩුයි මුළු ලෝකෙම ගුවන් සමාගම් ඔක්කොම ගත්තොත් එක දවසට. ඒ නිසා ගුවන් යානාවලට ඉල්ලන්නේ නැහැ දැන්. ඒක කෙටි කාලනෝ අපි හදන ගුවන් යානා දිගු කාලනෝ කියන එක පිළිබඳව තීරණයක් ගන්න වෙනවා. ඉංජිනේරින්, ප්ලෑනින්. ඒතර මේකත් ඔබට ලියා ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ විදිහට ඔබට ලියන්න පුළුවන් නිෂ්පාදන සැලසුම් කරණය. අනාගත කාල පරිච්ඡේදය තුළ කුමන භාණ්ඩ සේවාවක් කෙසේ නිපදවනවද, කවර දිනක නිෂ්පාදනය කරනවද කියලා සිදු කරන එක. ඒක කෙටි කාලන, දිගු කාලන විදිහට සැලසුම් කරන්න පුළුවන්. ඒකට ලියා ගන්න. මම එනවා තුන්වෙනි කාරණේට. දැන් ඔන්න ඉංජිනේරු පැත්ත කතා කරා. මොනවද යන්ත්‍ර සූත්‍ර, මොනවද ද්‍රව්‍ය. ඊළඟට ප්‍රොඩක්ෂන් එක අපි දැන් ප්ලෑන් කරා. කොච්චරද කරන්නේ, කවද්ද කරන්නේ. දැන් ඉතින් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඊළඟට තුන්වෙනි කාරණේ තමයි අපිට සිදු වෙනවා ද්‍රව්‍ය මිලදී ගැනීමට. දැන් ඉංජිනේරුවරු තීරණය කරලා තියෙන්නේ කොච්චර ගල්වලද, කොච්චර සිමෙන්තිද, කොච්චර වෙනත් උපකරණ ඕනේද, යන්ත්‍ර සූත්‍ර මොනවද ඒවා. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවලදී ද්‍රව්‍ය ගන්නවා අඩුම වියදමකින් යුක්තව. ඒක තමයි තුන්වෙනි කාරණේ විදිහට අපිට ලියා ගන්න තියෙන්නේ. ද්‍රව්‍ය මිලදී ගැනීම. මොන දැන් අපි ද්‍රව්‍යත් මිලට ගත්තා. දැන් මොකද අපි කරන්නේ? අපි ඒ කියන්නේ පර්චේස් කරා. දැන් අපි ඇත්තටම ප්‍රධානේම ටික කතා කරානේ. ඊට පස්සේ අපිට තියෙන වැඩේ තමයි ඔන්න දැන් ඉංජිනේරු කරන්නේ, ඉංජිනියරින්. ඊට පස්සේ නිෂ්පාදන සැලසුම් කරන්නේ. ඊට පස්සේ ද්‍රව්‍ය මිලදී ගැනීමක් කරා. ඊළඟට නිෂ්පාදන පාලනයක් කරන්න වෙනවා. හැම වෙලාවකම මේ පාලනය කියන එක වැදගත්. දැන් පාලනය මොකද්ද කරන්න කියන්නකෝ? පාලනය කරන්නේ සැලැස්මට අනුව සිදු වෙනවද කියලා බලන එක. විචලනයන් තියනවා නිවැරදි කරන එක. ඒ නිසා දැන් ද්‍රව්‍යත් අරගෙන නිෂ්පාදනය කරන ගමන් අපි බලනවා වරින් වර මේ ප්ලෑන් එකට දෙයන්නේ. නියම කාලයට සැලසුමේ තියෙන කාලයට අනුවද මේ යන්නේ? හරි ඉලක්කවලට යනවද? එහෙම යන්නේ නැත්නම් අපි හිතමු වැහි කාලයක් අහු වුණා මේ ගොඩනැගිලි හදන අතරතුර. දැන් යන්න බෑ. දැන් මොකද්ද මේකට කරන්න එහෙනම්? එහෙනම් වෙනදා වගේ එකක් ඉවර වෙලා අනිත් එක්ක කරන කල්ලි නැතුව දෙකක් එකවර කරගෙන යනවා මේ වේගය හදා ගන්න. ඒ වගේ නිෂ්පාදන පාලනයක් කරනවා. පාලනයක් කරලා විචලනයන් තියෙනවා නම් අපි හොයලා බලනවා අන්තිමට මොකද අපි කරන්නේ? ඊළඟ කාරණේ තමයි දැන් මෙතන ඇත්තටම මේ තව දෙයක් මට කියන්න ඕනේ. දැන් පාලනය කියද්දී ගොඩාක් දේවල් යන්ත්‍ර පාලනය කරන්න වෙනවා. යන්ත්‍ර වලින් හරියට එනවද නැද්ද? තොග ඇති වුණාද මදි වුණාද තොග පාලනය වැදගත්ම එකක් තමයි ගුණත්ව තත්ත්ව පාලනය ක්වොලිටි හරියට ඇවිල්ලාද කියලා බලනවා. ඊට අමතරව සමහර විට වෙනම පිරිවැය අපේ කොස්ට් එකක් බලන්න සමහර ටික කාලයක් ඇද්දි පිරිවැය වැඩි වෙලා. ඒක කොහොමද අඩු කරගන්නේ? ඊට පස්සේ අන්තිම එක තමයි අපි කතා කරන්නේ විශේෂයෙන් පර්යේෂණ සහ සංවර්ධනය. research and development. දැන් ඔබ දන්නවනේ ලෝකේ වැඩියෙන්ම පර්යේෂණ වලට වියදම් කරන සමාගම් තමයි Toyota, Honda, Mercedes, BMW මේවා. ඇයි මේ පර්යේෂණ කරන්නේ? පර්යේෂණ කරන්න හේතුව තමයි දැන් මේ කරයි යන නිෂ්පාදිතය ගැන අනාගත නිෂ්පාදිතය පිළිබඳව ඇත්තට මේවා වැඩි දියුණු කිරීම පිළිබඳව ඒ වගේම තොරතුරු එකතු කරනවා. නැත්තම් දැන් මම අවුරුදු 20කට උඩදී උගන්නපු දේ මම දැන් ඉගෙනුවා නම් මට මෙතන ඉන්න බෑ. ඒ නිසා අපි පර්යේෂණ සංවර්ධන තුලින් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවකදීම පවතින නිෂ්පාදනයේ පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු එකතු කරනවා. මොනවද වෙනස්කම් කරන්න තියෙන්නේ? කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන දේවල් හොයලා බලන එක. ඉතින් එහෙම වුණොත් තමයි අනාගතයට පුළුවන් වෙන්නේ. දැන් අද හදලා තියෙන ටෙස්ලා කාර් එක ගත්තොත්
මේක වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා මේ මෙහෙයුම් කළමනාකරණයේ නිකම්ම මේ භාණ්ඩයක් හදනවා කියන එක නෙමෙයි. ඒ නිසා ඊට එහා රිසර්ච් ඩෙවලොප්මන්ට් පැත්ත ගොඩාක් වැදගත් වෙනවා. ඒකෝට තමයි වෙළඳ පොළ තුල යායට රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ. ඒත් අපි ලියාගත්ත ප්‍රධාන කරුණු 3ක් ද්‍රව්‍ය මිලදී ගැනීම දක්වා 4 වෙනි කරුණත් අපි දැන් ලියා ගන්නවා. ඒ තමයි නිෂ්පාදන පාලනය. ස්ථාපිත කොට තියෙන ඉලක්ක සපුරා ගන්නවා නම් කොහොමද කියන එක පිළිබඳව එහෙම විචලනයන් තියෙනවා නම් ඒවා වෙනස් කරන්න ඕනේ. ඒ පාලනය යටතේ ඔබට කිව්වා මම විශේෂයෙන්ම පැති කීපයක්. ඒ තමයි පාලනය යටතේ තුග පාලනය, තත්ත්ව පාලනය, යන්ත්‍ර පාලනය, පිරිවැය පාලනය වගේ පැතිකඩ. ඒක ඔබේ සටහනේ තියෙනවා. එතන මේකේ තියෙන අවසාන කාර්ය අපි ගන්නවා. ඒ තමයි පරිශ්‍රණ හා සංවර්ධනය R&D. නිෂ්පාදනය ක්‍රියාවලිය පිළිබඳව අනාගත දේවල් ගැන අපි තොරතුරු ඒක රාශී කරලා වැඩි දියුණු කරලා පරිශ්‍රණ සිදු කිරීම කරනවා. මේ ක්‍රියාවලිය අපිට පුළුවන් සටහනකින් පෙන්වන්න ඔබට යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි පරිවර්තන ක්‍රියාවලිය කියලා අපි කතා කරන්නේ. ඒක තමයි ඇත්තටම මෙහෙයුම් ක්‍රියාවලිය, මෙහෙයුම් කටයුත්ත. ඒක අපිට සටහනකින් පෙන්වන්න පුළුවන් මෙහෙම. යෙදවුම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය ඒවා. කාලය, දැනුම. ඊට පස්සේ තමයි අපි මේ පරිවර්තන ක්‍රියාවලියේ අපි වෙනදා මෙතන ගොඩක් විට ලිව්වේ දැන් හිතන්න අපි සබන් නිෂ්පාදනයක් නම් මෙතන අපි කිව්වා පොල් තෙල්, කෝස්ටික් සෝඩා මේවා රත් කරලා මේවා ඊට අමතරව කලවම් කරලා කෑලි කපලා සබන් කොලයක දාලා ඇසුරුම් කරලා ඉස්සරහට යන සබා. අපි ඒක චුට්ටක් මේ පාඩමේ වෙනස් විදිහකටයි මෙතන යොදලා තියෙන. ඔබට පේනවා ඇති. මේකේ අපි කතා කරලා තියෙනවා මේ එළියට එන ප්‍රොඩක්ට් එකේදී ඉස්සෙල්ලම ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම. දැන් මෙහෙම කිව්වට එච්චරම තේරෙන්නේ නැති ඔබට. ක්‍රියාපටිපාටි කියන්නේ මොකද්ද මේකේ තියෙන procedures. ඊට පස්සේ ක්‍රම තීරණය කරනවා. මොකද්ද ක්‍රම තීරණය කරනවා කියන්නේ? දැන් සමහර නිෂ්පාදනයේදී එක එක හදන්නේ. මම ගුවන් යානයක් ඉල්ලුවා. එහෙම තමයි එමිරේට්ස් ගුවන් යානයක් ඉල්ලුවා එයාබස් ලගෙන් ඒක හැදුවා. ඒක හැදුවට පස්සේ තමයි සිංගප්පූර් එයාලයින් ඉල්ලන ගුවන් යානය හදන්නේ අය. එකවර ගුවන් යාන දෙයක් හදන්න බෑ, ධාරිතාව නැහැ සමහර විට. එහෙම නැත්නම් අපි හිතමු ටීවී වගේව නම් එකවර තොගයක් හදාගෙන යනවා. ක්‍රමයේ තීරණය කරනවා අපි එක එක හදනවද, එකවර කීපයක් හදනවද. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යොදවලා ඒ තාක්ෂණික දැනුම යොදා ගන්නවා. මොකක්ද අපි මේකට භාවිතා කරන තාක්ෂණද? මෙතන තමයි අර ඉංජිනේරුකරණය ඒ ඔක්කොම දකින්න තියෙන්නේ මෙතන තමයි මේ ක්‍රියාපටිපාටි අනුගමනය කරලා ක්‍රම තීරණය කරලා සම්පත් යොදවලා තාක්ෂණික දැනුම යොදාගෙන අන්තිමට භාණ්ඩයක් හෝ සේවයක් නිපද වෙනවා. ඉතින් මේ කටයුත්තේදී ඔබට මතක දැන් මේවා උදාහරණ වලින් එහෙම ඔබට කියන්න පුළුවන් වෙන්නේ පාන් නිෂ්පාදනයක නම් මොකද්ද ක්‍රියාපටිපාටිය? පාන් නිෂ්පාදනයක මොකද්ද ක්‍රමය? එකවර පාන් රාත්තල් හදන්න නැහැ නේ 500ක් එකවර. ඒකට කියන්නේ අපි ඉස්සරහට කියනවා ඒවා බැච් ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා දැන් අපි හිතමු ටීවී වගේ නා එක දිගට නිපදවම යනවා ප්‍රවාහ නිෂ්පාදනය. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට සම්පත් කොච්චරක්ද කියලා යොදවලා ඒකේ තාක්ෂණික දැනුම යොදා ගැනීමක් කරනවා. හොඳයි. අපි ඊළඟ ටිකක් වෙනස් කොටසකට එන්නේ. ඒ තමයි value added එහෙම නැත්නම් එකතු කළ අගය. අපි ඇත්තටම දැන් මේක මෙතෙන්ට භාවිතා කිරීමක් කරන්නේ විශේෂයෙන්ම මේ නිෂ්පාදනයේදී අපට හැම වෙලාවකදීම
සැලකිල්ලට ගන්න වෙනවා මේ ගණනය කිරීම. ඒ කියන්නේ යෙදවුම් නිමැවුම් බවට පත් කරද්දී අපේ මේ වටිනාකමට කොච්චරක් එක එක අදියර වලින් එකතු වෙනවාද කියන එක අපිට බලන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මෙහෙම. උදාහරණයක් විදිහට අපි ගමු සහල් නිෂ්පාදනය. එතකොට සහල්නේ අන්තිම නිෂ්පාදනය. එතකොට ඉස්සල්ලාම ගොවියෙක් වී නිෂ්පාදනය කරනවා. ගොවිපලක වී. ඒ වී ටික ගන්නවා වී මෝල් හිමියෙක්. වී ටික ගන්නවා වී මෝල් හිමියා. වී මෝල් හිමියා වී ටික අරගෙන ඊට පස්සේ වී මෝල් වල සහල් හදනවා. ඊට පස්සේ වී මෝල් වලින් සහල් වෙලෙන්දු සහල් ගන්නවා. අරගෙන සහල් වෙලෙන්දු ඒ සහල් ටික පාරිභෝගිකයාට අලෙවි කිරීමක් කරනවා. අපි ඔහොම උදාහරණයක් ගත්තොත් ඒතර වී ගොවියා අපි හිතමු වී විකුණනවා. නිෂ්පාදනයේ වටිනාකම. එයා විකුණනවා 1000කට. සරල උදාහරණයක් මම ගත්තේ. වී මෝල් හිමියා රුපියල් 1000ක් දීලා වී ටික අරගෙන එයා වී ටික විකුණනවා 1800කට. වී ටික අරගෙන වී සහල් බවට පරිවර්තනය කරලා විකුණනවා 1800කට සහල් වෙලෙන්ද. සහල් වෙලෙන්ද මේක 2200කට පාරිභෝගිකයන්ට සහල් අලෙවි කිරීමක් කරනවා. එතකොට දැන් ඔබට පේනවා ඇති මේක තමයි අදියර ටික. සහල් කියන නිෂ්පාදන ක්‍රියාවලියේ අදියර ටික. වී නිපදවනවා ගොවිපලයේදී, කුඹුරේදී. ඒකෙන් මෝල් හිමියා වී ගන්නවා. ඊට අමතරව මෝල් හිමියා වී සහල් බවට පත් කරලා අලෙවි කිරීම කරනවා. කොහොම තත්. එතකොට දැන් අපිට පේන එක දෙයක් තමයි මේ 2200 ඇතුලේ 1800 තියෙනවා. ඇයි? ජාතික ගිණුම් පාඩම කරපාරේ මේක හොඳට මතක ඇති. මේ සහල් වෙලෙන්දෝ වී මෝල් හිමියාගේ 1800ක් දීලා තමයි සහල් ගත්තේ. 2200 තුල 1800 තියෙනවා. ඒ වගේම මේ වී මෝල් හිමියා 1000ක් දුන්නා ගොවියට වී ගන්න. මේ 1800 තුල 1000 තියෙනවා. එහෙනම් ඇත්තටම එකම දේ කීප සැරයක් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ යෙදවුම් වල වටිනාකමත් මෙතන එකිනෙකට එකතු වෙලා තියෙන හින්දා අපි ඇත්තටම මේ සහල් නිෂ්පාදනයෙන් කොච්චරක් වටිනාකමට ඇත්තටම එකතු වුණාද කියලා බලන්න නම් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ හැම වෙලාවකදීම මේකේ එකතු කළාගේ බලන එක. ඒත් සහල් වෙලෙන්දගෙන් විතරක් කොච්චරද එකතු උනේ? මේ 2200 1800ක් වී මෝල් හිමියට ගෙවපු සල්ලි. දැන් මෙයාගෙන් එකතු වෙලා තියෙන්නේ 400යි. මේ 1800න් 1000ක්ම ගොවියාට දුන්න සල්ලි. එහෙනම් ඇත්තටම වී මෝලෙන් වටිනාකමට එකතු වෙලා තියෙන්නේ 800යි. ගොවියා පිට කාටවත් මුකුත් ගෙවලා නැති බවයි අපිට දීලා තියෙන තොරතුරු වලින් පේන්නේ මෙයාගෙන් 1000ක්ම එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය තුල එකතු වෙලා තියෙන්නේ සහල් නිෂ්පාදනයෙන් එක එක අදියර වලින් ඔක්කොම 2200යි. ඒක තමයි සහල් මුළු නිෂ්පාදිතයේ වටිනාකම විදිහට අපි ගන්න. කොච්චරක් සහල් හැදුවද කියන එකේ අගේ එන්නේ ඔච්චරයි. කොච්චර සහල් නිෂ්පාදනයක් වුණාද කියන. ඒ නිසා ඒක ගොඩක් වැදගත් වීමක් වෙනවා. මෙන්න මේ තීරුවට අපි කියනවා එකතු කළාගේ value added. කොච්චරක් වටිනාකමට අලුතෙන් එකතු වුණාද කියන එක. දැන් මම ඔබට ඔබේ සටහනේ තියෙන ටික සම්පූර්ණ කරන්න කියලා ඉඩ දෙනවා. එකතු කළාගේ පරිවර්තන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලදී යෙදවුම් වලට වටිනාකමක් එකතු වීමෙන් නිෂ්පාදිතයේ වටිනාකම වැඩි වෙන අතර යෙදවුම් වලට දැන් අපි කියවනේ සමහර විට වී වලට හැම වෙලාවකම
වී මෝල් හිමියාගෙන් වටිනාකමක් එකතු වුණා. සහල් වලට සහල් වෙලෙන්දගෙන් වටිනාකමක් එකතු වුණා. එකතු වීමෙන් නිෂ්පාදිතයේ වටිනාකම වැඩි වෙන අතර ඒකතු කළාගේ ලෙස හඳුන්වනවා. එනම් මේ නිමැවුම නිෂ්පාදනය කිරීම සඳහා වෙනත් නිෂ්පාදකයන්ගෙන් මිලට ගත් දේවල් අඩු කරාම අපිට ලැබෙන අගේ අතරමැදි යෙදුම් අඩු කරාම ලැබෙන අගේ. කමිස නිෂ්පාදන ක්‍රියාවලියක தත්ත්වය මේ අරන් තියෙන්නේ. ඔබ මාත් සමග මේක හැදුවොත් ඔබට තවත් අවබෝධ ලැබෙයි. පටන් ගමු. මේක කමිස නිෂ්පාදන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තියෙන එකක්. අපි බලමු කපු වගා කරන ගොවියෙක් ඉන්නවා. ඊළඟට රෙදි නිපදවන කෙනෙක් ඉන්නවා. කමිස මහන කෙනෙක් ඉන්නවා. ගොවියාගෙන් කපු අරගෙන රෙදි හදලා නූල් වලින් රෙදි හදලා කමිස මහලා සිල්ලර වෙලෙන්දෙක් ඒවා අලෙවි කිරීමක් කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි පහළ ඉඳලා පටන් ගත්තොත් මේ සිල්ලර වෙලෙන්දාගෙන් නිමැවුමේ වටිනාකමට 1500ක නිෂ්පාදනයක් බිහි වුණාට ඇත්තට මෙයා 850ක් කමිස මහන්නගෙන් කමිස ගන්න වියදම් කරලා තියෙනවා. ඒක තමයි යෙදවුම් මෙයාගේ. ඒ නිසා ඇත්තට මෙයාගෙන් එකතු වෙලා තියෙන ගාන හොයන්න මේ 1500න් මේ 850 ඉවත් කරන්න ඕනේ. ඒ අනුව මෙතන එනවා එයාගේ එකතු කළාගේ ඔබ දාන්න ඕනේ ඒක. ඊළඟට මේ 850 කමිස මහන්නගේ නිමැවුම වුණාට එයා කමිස මහන්නේ රෙදි අරගෙන 450 පිටස්තර කෙනෙක්ගෙන් ගත්ත 450ක් එයා ළඟ තියෙනවා. එහෙනම් ඒක ඉවත් වෙන්න ඕනේ. ඒතර 850න් මේ 450 අඩු වුණාම තමයි මෙතෙන්ට ඉලක්කමක් දාන්න ඕනේ. 450ක් රෙදිපිල් නිෂ්පාදකයාගේ නිමැවුම වුණාට මේ 450 තුල කපු ගණ්ඩගේ 150ක් තියෙනවා ඇත්තටම. ඒක වෙන කෙනෙක්ගේ නිමැවුමක්. ඒක මෙයාකින් විතරක් කොච්චරක් ඇත්තටම මේ වටිනාකමට එකතු වුණාද කියලා බලන්න මේ 150 අඩු වෙන්න ඕනේ. මෙයා පිටස්තර මුකුත් අරන් නැති බවයි අපිට පේන්නේ. තොරතුරු නැහැ. ඒ නිසා අපි එකතු කළාගේ හොයද්දී 150න් මුකුත් නැත්තම් උත්තරේ 150යි. 150න් බිඳුවක් 150යි. 450න් 150ක් අඩු වුණාම 300යි. 850න් 450ක් 400යි. 1500න් 850ක් 150යි. 1500න් 850ක් 650යි. ඒ අනුව අපිට පේනවා මෙතන මුළු එකතු කළාගේ දැන් ඇත්තටම අපිට මේවා ටික එකතු කරොත් ලොකු ගාණක් එනවා. හැබැයි ඒවැ එකක් ඇතුලේ තව එකක් තියෙනවා 1500 ඇතුලේ 850 850 ඇතුලේ 450ම තියෙනවා. නමුත් මේවා ටික විතරයි ඇත්තටම එකිනෙකා සත්‍ය වශයෙන්ම තමන්ගේ නිමැවුමට එකතු කරගත්ත ඒවා. ඒ නිසා ඒවැ අගේ එනවා මෙතන 4යි 3යි 7යි 1යි 8යි 850යි 900යි 650යි 900යි 1500ක්. 1500ක් එකතු කළාගේ ඒ නිසා අවසාන නිමැවුමේ වටිනාකම ඒ කියන්නේ ඇත්තට මේකනේ අවසාන නිමැවුම. ඒ අගේම තමයි මේ එන්නේ. ඒ නිසා ඔහොම ඉලක්කම ඔබට දාගන්න පුළුවන්. හොඳයි මම හිතනවා ඔබ මාත් එක්ක ලියාගෙන යන්න ඇති. මම ඊළඟට එනවා ඔබත් සමග මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම. අපි මේ කතා කරන මාතෘකාව ඇයි වැදගත් වෙන්නේ? මේ යෙදවුම් නිමැවුම් බවට පරිවර්තනය කරද්දී මේ සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙवला පාලනය කරලා කරන එකයි වැදගත්. සමහරු නිෂ්පාදන කරනවා කිසිම ප්ලෑන් එකක් නැහැ, සැලැස්මක් නැහැ, ඉංජිනේරුකරණයක් නැහැ, ඒ වගේම පාලනයක් නැහැ. නමුත් අපි මේ ඉලක්ක පරමාර්ථය ඉටු කරගන්න මෙන්න මේ නිෂ්පාදනයේ සැලසුම් කරලා ඒ වගේම නිෂ්පාදන කටයුතු හා සම්පත් සංවිධානය කරලා මෙහෙवला පාලනයක් කරනවා. ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා අහන්න. ඒත් ඇත්තටම
මේ මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම කියන එක යටතේ අපිට කාරණා කීපයක් කතා කරන්න පුළුවන්. අපි මුලින්ම කතා කරපු කාරණේ ඔබට මතක ඇතිනේ. ඒ තමයි මුලින්ම අපි කිව්වා මෙහෙයුම් කළමනාකරණය වැදගත් වෙන එක සාධකයක් තමයි ඇත්තටම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත ක්වොලිටි කියන්නේ. ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. එකක්. දෙක. අපි මේ කරන මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව efficiency සහ සඵලදායී එමෙතන ඵලදායීතාව වැඩි කරගන්න. ඒතර මෙහෙයුම් ක්‍රියාවලිය තුල පිරිවැය අඩු කරගන්න කාර්යක්ෂමතාව කියන්නේ. වඩා නිවැරදි දේ කරන්න සඵල බව ඇති කරන්න. ඒවැ යෙදවුම් මේක නිමැවුම් වැඩි කරගන්න ඒවා. ඒ වගේම මෙහෙයුම් කළමනාකරණයේ තුල හරියට මේවා සැලසුම් කරලා සංවිධානය කරාම අපිට වෙන තවත් දෙයක් තමයි දැන් මෙතනින් කාර්යක්ෂමව නිපදවනවා සම්පත් කාර්යක්ෂමව මෙහෙ වෙනකොට පිරිවැය අඩු වෙනවා. කොස්ට් එක අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් ලාභ වැඩිවීමක් වෙන එක. ලාභ වැඩි වෙනවා. ඊට අමතරව තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. දැන් අපි හිතමු Mercedes Benz හදනවා. ඔය අතරතුර BMWත් හදනවා. මේ දෙකට යනවා. ඊට පස්සේ එන Audi කියන කම්පැනිය ඒ අය ඇත්තටම අරට වඩා කාර්යක්ෂමව අඩු වියදමකින් බොහොම අලංකාර විදියට මේ කාර් වර්ගයේ මත වාහන වර්ගයේ හදන්න පටන් ගන්නකොට Audi වලට පුළුවන් වෙලා තියෙනවා ඇත්තටම වෙළඳපොළ විශාල වශයෙන් අල්ලගන්න මේ තරංකාරීත්වයේ තුල. ඒ නිසා නිතරම හොඳ සැලසුම්කරණයක් යටතේ නිෂ්පාදන කටයුතු කරනවා නම් තරඟය රැක් ගන්න පුළුවන්. ඉහළ තරංකාරීත්වයකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් හැම වෙලාවකම දන්නවනේ සැලසුම් කරලා සංවිධානය කරලා යමක් යනවා කියන්නේ නවෝත්පාදන එනවා. හැම වෙලාවකම හරියට ප්ලෑන් කරලා යනකොට අලුත් දේවල් බිහි වෙනවා. නව්‍යතාවලින් යුක්ත නිෂ්පාදනය. හැමදාම ඔබ දන්නවා වාහන නිෂ්පාදන ගත්තොත් ඒවා නවෝත්පාදන සිදුවෙන ඒවා. ඒ විතරක් නෙමෙයි. දැන් හොඳ මෙහෙයුම් කළමනාකරණයක් කරනකොට හැම වෙලාවකම සමාජ වගකීම් social responsibility. ඒ කියන්නේ මොකද්ද සමාජ වගකීම් කියන්නේ? අයිතිකරුවන්ට විතරක් නෙමෙයි ඇල්ම දක්වන ඒ වගේම උනන්දුවක් දක්වන ව්‍යාපාරයේ කිරි උනන්දු දක්වන හැම පාර්ශවයකටම මේක හරහා වියදම අඩු වුණාම ලාභ වැඩි වුණාම අනිත් අයටත් සාධාරණයක් හිටු වෙනවා. ඒ මගින් තිරසර සංවර්ධනයේට දායක වෙන්න පුළුවන්. තිරසර සංවර්ධනය කියද්දී පරිසරය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන් ඕන පැත්තක්. ඒ නිසා ගුණාත්මක බව වැඩි වෙන එක, කාර්යක්ෂමතාවයෙන් නම් වෙන එක, පිරිවැය අඩු කරගන්න එක, ලාභ වැඩි වෙනවා. තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නව්‍යතාවීය කළමනාකරණයේ වැදගත්කම මෙහෙයුම් කළමනාකරණයටත් එනවා. ඒ නිසා මේ ඕන එකක් ඔබට කතා කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඒ නිසා මෙහෙයුම් කළමනාකරණය නොකරත් මැනේජ්මන්ට් කරන්න නැතුව පාලනයක් කරන්න නැතුව යන්න පුළුවන්. හැබැයි ඒක වියදම වැඩි. අපතේ වැඩි. ලාභ අඩුයි. තරඟයට මුහුණ දෙන්න බෑ වෙන කවුරු හරි වෙළඳපොළට ඇවිල්ලා. ඒ නිසා මේ කාරණා ටිකත් ඔබට වැදගත්. ඒකේ පළවෙනි කරුණු දෙක ඔබට ලියා ගන්න පුළුවන්. පළවෙනි කරුණ ලියා ගන්න ඉහළ ගුණත්වයකින් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැකි වීම. දෙවෙනි කරුණ මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩි කරගත හැකි වීම. ඉහළ ගුණත්වයකින් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැකි වීම. දෙවෙනි කරුණ මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩි කරගත හැකි වීම. මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩි කරගත හැකි වීම. නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන ලාභ වැඩි වෙනවා.
ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. නව්‍යතාවයෙන් යුක්ත භාණ්ඩ සේවා හඳුන්වා දෙන්න පුළුවන්. සමාජ වගකීම් නිසිලෙස ඉටු කිරීමෙන් තිරසර සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. විභාගයේදී ඔබට ඇවිත් තියෙන ප්‍රශ්න වලින් ඔබට අඳුර ගන්න පුළුවන්. එතකොට අපි කරපු කොටස ඔබට කොතෙක් දුරට විභාගයට ප්‍රයෝජනවත් වෙනවද කියන එක. මෙහෙයුම් කළමනාකරණයටත් කාර්යයන් පමණක් තියෙන පිළිතුර අහන්නේ. ඒකේ නිෂ්පාදන ඉංජිනේරුකරණය, සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම කියන කාරණේ තියෙන අංක 3. පළවෙනි එක ගන්න බෑ. තොග පාලනය වෙනම කරුණක් නෙමෙයි. ඇත්තටම මේක ඇතුළෙම තියෙන එකක්. ද්‍රව්‍ය මිලට ගැනීම, ප්‍රමිති ස්ථාපිත කිරීම, මේක අපි කතා කරපු නැති ඒවා තියෙනවා. අභ්‍යන්තර විගණනය, තොග පාලනය අපි ගන්නෙ නෑ මෙතෙන්දී. මේකෙත් එහෙමයි. ඊට වඩා හරි මේ අපිට පේන 2020 ගිය අවුරුද්දේ පැරණි නව නිර්දේශ දෙකේම ඇහුව ප්‍රශ්නයක්. මේ කොහොමද අපි ගැලපුම් කරන්න කියලා අහන්නේ. පහත වගුවේ X තීරුව මගින් මෙහෙයුම් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. Y තීරුවේ මෙහෙයුම් කළමනාකරණ සිතයන් තියෙනවා. මේ දෙක ගලපන්න කියලා. අවශ්‍ය ශ්‍රමය නිර්ණය කිරීම කල්තියා අපි සැලසුම් කරන්න ඕනේ වැඩක්. තොග පාලනය කියන්නේ නිෂ්පාදන පාලනයේ කොටසක්. නිෂ්පාදන කාලසටහන් හදන එක ඉංජිනේරුකරණයේ වැඩක්. ඒ කියන්නේ ස්කෙඩියුල් එක. සැපයුම් කරුවන් සංවර්ධනය කිරීම සැපයුම් දාම කළමනාකරණයේ වැඩක්. ඇතරම මේ කරුණ වෙනම කාර්යයන් තුල අපි ඇතුළත් කරේ නැති වුණාට සැපයුම් කරුවන් සංවර්ධනය කිරීම කියලා කියන්නේ අපිට දැන් අමුද්‍රව්‍ය වගේ දේවල් සපයා ගන්න ඕනේ. ඉතින් ඒකට අපිට චේන් එකක් විදිහට හැම වෙලාවකම මේවා ගන්න ඕනේ. ඒ අයත් එක්ක කතා බහ කරලා ඒ දාමය හදා ගන්න ඕනේ කියන එක. උත්තරේ අංක 5. ඊළඟ ප්‍රශ්නෙට අපි එනවා. පහත කරුණු අතුරින් මෙහෙයුම් කළමනාකරණයට නොවන කාර්ය මොකක්ද කියලා අහනවා. මෙහෙයුම් කළමනාකරණයට අයිති වෙන්නේ නැහැ. ඔබ දන්නවා ආපසු එවුම් බාර ගැනීම කියන කාරණය. නිෂ්පාදන කාර්යයක් ලෙස සැලකෙන්නේ නැහැ බෙදා හැරීම කියන කාරණය. නිෂ්පාදන සිතේට අයත් කාර්යයක් නෙමෙයි මිල කිරීම. මිල කිරීම අලෙවිකරණයේ පැත්තට එන්නේ. හයවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන ධාරිතාවයන්ෙන් අදහස් කරන්නේ ඔබ දන්නවා දැන් නිෂ්පාදන ධාරිතාව කියන්නේ කැපැසිටි එක. ඒ කියන්නේ යම් කාලයකට කොච්චරක් උපරිම නිපදවන්න පුළුවන්ද. දැන් අපි හිතමු ආයතනයක් ගත්තොත් අපි හිතමු පැයක් ඇතුළත කොච්චර ඇඟලුම් ප්‍රමාණයක් මහන්න පුළුවන්ද. ඒ වගේ ගොවියෙක්ට යම් කන්නයකදී කොච්චරක් වී හදන්න පුළුවන්ද. ඒක 4. දැන් මෙතන දැන් මේක ගත්තොත් දැන් යන්ත්‍රයකින් පැයකට නිපදවිය හැකි ඒක සංඛ්‍යාව කියනකොට ඒතර යන්ත්‍රයක් විතරයි එතන අරන් තියෙන්නේ. ධාරිතාව කියද්දී යන්ත්‍ර ශ්‍රමය මේ ඔක්කොම පැත්තට ගන්න ඕනේ. 7 වෙනි ප්‍රශ්නේ තෝරාගත් බේකරි නිෂ්පාදන කටයුත්තට දාලා නිෂ්පාදන ක්‍රියාවලිය උදාහරණ සහිතව සටහනක් අඳින්න කියනවා. පාන් නිෂ්පාදනයේදී ඔබ දන්නවා පාන් පෝරණුවක් ඕනේ. දැන් නම් මේ පෝරණු නැතත් වෙන වෙන ක්‍රම යටතේ නිපදවනවා. පාන් නිපදවන්න ගොඩ නැගිලි, බේකරියේ ගොඩ නැගිලි වගේ දේවල් ඕනේ. ඒවා ඇත්තටම ප්‍රාග්ධනය. පාන් පුලුස්සන්නන්ගේ ශ්‍රමය. ඒකට භාවිතා කරන පිටි අනණ්ඩ ඒවට තියෙන ශ්‍රමය. ඊස්ට්, ජලය, ඉන්ධන අවශ්‍ය නම් ඒවා. මැෂින් ක්‍රියාත්මක කරන්න ඉන්ධන ඕන නම් ඒවා. ඊට අමතරව බේකරි උපකරණ වගේ දේවල් මුදලුත් ඕනේ. ඊළඟට බේකරි හිමියන්ගේ දැනුම, පිටි ඉතා වැදගත් වෙනවනේ. වැඩ කරන පැය ගණන,
වෙළඳ පොලේ තියෙන තොරතුරු කී දෙනෙක් පාන් මිලට ගනීද නැද්ද? අයිතිකරුවන්ගේ හැකියාව ඒ ඔක්කොම ගන්න පුළුවන් මේකෙදී. මම කතා කරලා පස්සේ ඔබට ලියන්න දෙන්නම්. පරිවර්තන ක්‍රියාවලියේදී පාම් පිටි මිශ්‍ර කරන්න වෙනවා අපට. ඊට පිටි මිශ්‍ර කරාට පස්සේ ඒ බර ප්‍රමාණය බර කිරීමක් කරන්න වෙනවා. පාන් රාත්තලකට දාලව නම් ඒවා. ඊළඟට වෙනම ඒවා පාන් සකස් කිරීමක් කරලා පාන් පිලිස්සීමක් කරන්න වෙනවා. ඒතර ඇත්තටම දැන් මේක අපි උඩ මතක ඇති මේ යෙදවුම්නේ මේ පරිවර්තන ක්‍රියාවලිය. ඒතර මේකේ හැම වෙලාවකදීම ඔබ දකින්න ඇති අපි කලින් කතා කරා නිෂ්පාදන ක්‍රියාපටිපාටිය තීරණය කරනවා කොහොමද කරන්නේ මොකක්ද ඊළඟට කරන්නේ ඊට පස්සේ අපි නිෂ්පාදන ක්‍රමය දැන් පාන් වගේ එකදී අපි කිව්වා බැච් එකක් එකවර තමයි විශාල ප්‍රමාණයක් නිපදවන එකවරකට මෙච්චරක් ඊට අමතරව කොච්චරක් යෙදවුම් ඒ කියන්නේ පිටි කොච්චරද ඕනේ ඒවා ඔක්කොම ද්‍රව්‍ය ලබා ගැනීම කරනවා අපි කරලා තමයි පිලිස්සීම් කරන්නේ. ඒතර තාක්ෂණයත් භාවිතා කිරීම කරනවා ටෙක්නොලොජි එක මොකක්ද අපි පාන් නිපදවන. සමහර බේකරිවල ඔබ දන්නවා අතින් පිටි අනලා එහෙම දානවා. සමහර ඒවා මැෂින් වලින්ම පිටි ඇනිලා මැෂින් වලින්ම බේකරි නිෂ්පාදන විදියට එළියට එනවා. ඒ එළියට එන නිෂ්පාදනය තමයි ඇත්තටම නිෂ්පාදිත ප්‍රොඩක්ට් එක පාන්. ඒ අනුව මේක ඔබට ලියා ගන්න පුළුවන්. පාම් පෝරණු ගොඩ නැගිලි පාම් පුරුස්සන්නන්ගේ ශ්‍රමය තිරිඟු පිටි ඊස්ට් ජලය ඉන්ධන බේකරි උපකරණ මුදල් බේකරි හිමියාගේ දැනුම වැඩ කරන පැය ගාන වෙළඳපොළ වාර්තා අයිතිකරුවන්ගේ හැකියාව පාම් පිටි මිශ්‍ර කිරීම බර කිරීම පාන් සැකසීම පිලිස්සීම පාම් පාම් පෝරණු ගොඩ නැගිලි පාම් පුරුස්සන්නගේ ශ්‍රමය තිරිඟු පිටි ඊස්ට් ජලය ඉන්ධන බේකරි උපකරණ මුදල් බේකරි හිමියන්ගේ දැනුම වැඩ කරන පැය ගාන වෙළඳපොළ වාර්තා අයිතිකරුවන්ගේ හැකියාව කියලා යටින් තියෙනවා. බේකරි හිමියන්ගේ දැනුම වැඩ කරන පැය ගාන කාලය වෙළඳපොළ වාර්තා අයිතිකරුවන්ගේ හැකියාව වෙළඳපොළ වාර්තා අයිතිකරුවන්ගේ හැකියාව ඊළඟ ප්‍රශ්නෙට එමු. ඒ ප්‍රශ්නෙත් පිළිතුර ඔබට තියෙනවා. නිෂ්පාදනයයි මෙහෙයුම් කළමනාකරණයයි කෙබඳු වෙනසක්? ප්‍රොඩක්ෂන් කියන්නේ මෙහෙයුම් කටයුත්ත. එතනින් වෙන්නේ යෙදවුම් නිමැවුම් බවට පත් කරන සියලු දේ. යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමට දාලා සිදුවන සියලු කටයුතු. අපි කිව්වේ යෙදවුම් තියෙනවා, නිමැවුම තියෙනවා. මේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදනය කියන්නේ. ප්‍රොඩක්ෂන්. එතකොට දැන් මෙහෙයුම් කළමනාකරණය කියන්නේ මේ ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕනේ, ප්ලෑන් කරන්න ඕනේ, කවද්ද කරන්නේ? ඕගනයිස් කරන්න ඕනේ, වැඩ බෙදලා සම්පත් දීලා ඒවා. මෙහෙවන්න ඕනේ කවුරු හරි නායකයෙක් ඉඳගෙන sannivedanaya කරමින්. සහ අන්තිමට
කන්ට්‍රෝල් කරන්න ඕනේ, පාලනයක් කරන්න ඕනේ. ඒ තමයි හැම වෙලාවකදීම මොනිටර් කරන්න ඕනේ, බලන්න ඕනේ මේක වෙනවද කියන්නේ. දැන් නිෂ්පාදනය කියන්නේ පොඩි කෑල්ලක්. දැන් මම මේ දැන් කරන්නේ නිෂ්පාදනයක්. මම දැන් උගන්වනවා. තාක්ෂණයේ භාවිතා කරනවා. මෙතන බෝඩ් එකක් පාවිච්චි කරනවා. මගේ ශ්‍රමය, මා ඉදිරියේ ඉන්න පිරිසගේ ශ්‍රමය, කැමරා මේවා දාලා අපි නිෂ්පාදනය කරනවා. හැබැයි මේක ඔබට පේන්නේ නැති වුණාට මේක ලෝක ක්‍රියාවලියක්. මීට ඉස්සෙල්ලා ප්ලෑන් කරන්න ඕනේ, මේ නිබන්ධනය අපි හදන්න ඕනේ. ඒකම කවද්ද මේක කරන්නේ? පැය කීයකද කරන්නේ? ඒවා ඔක්කොම තීරණය කරන්න ඕනේ. ඊට අමතරව මේකේ ප්‍රසන්ටේෂන් එකක් අපි හදන්න ඕනේ ඔබට. ඒත් එක්කම අපි සමහර විට මේවා ආයසරයක් හරියට වෙලාද නැද්ද කියලා මේවා ආයෙ බලන්න ඕනේ. ඉතින් මේ වගේ ලොකු ක්‍රියාවලියක් මෙහෙම කළමනාකරණය කියලා කියන්නේ. මෙතන අපි මේ කරන වැඩේ අපිට පේන්නේ මේ ටික. මේ නිෂ්පාදනය තමයි පේන්නේ කෙනෙක්ට. උගන්නන එක පේනවා. ඊට පෙර පසු තව කටයුතු ගණනාවක් තියෙනවා. ඒ උත්තරය ඔබට තියෙනවා. ඒක ඇත්තටම අවසාන වශයෙන් අපි කියනවා මෙහෙයුම් කළමනාකරණය කියන එක ඉතා පුළුල් මේ නිෂ්පාදනය කියන එකට වඩා. මෙහෙයුම් කළමනාකරණයට අයත් සීමිත කාර්යයක් නිෂ්පාදනයට අයත් වන්නේ. ඒතර නිෂ්පාදනයට වඩා ගොඩක් පුළුල් මේක. 9 කිසියම් නිෂ්පාදන සමාවස්සේ කර්මාන්තශාලා සඳහා යෝගී ස්ථානයක් තෝරාගත් සැලකුත් සාධක. දැන් ඇත්තට මෙතන කතා කිරීමක් කරන්නේ ටිකක් වෙනස් පැත්තක්. ඉස්සර සිලබස් එකේ මේක ඇල්ලක් තිබ්බා. නමුත් මේක විභාගයේ ප්‍රශ්නයක් ඉඳන් මම ගත්තේ. ඉතින් ඇත්තටම ඒකත් අපි කලින්ම තීන්දුව කරන්න ඕනේ. කිසියම් නිෂ්පාදන සමාගමක් සිය කර්මාන්ත ශාලා සඳහා යෝගී ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක 4ක් නම් කර ගැටීම් පැහැදිලි කරන්න. ඉතින් මේකත් ඇත්තටම කර්මාන්ත ශාලාවක් ස්ථානගත කිරීම පිළිබඳ අපි කලින්ම සැලසුම් කරන්න ඕනේ. කොතනද මේක තැන? ඒකෙදි නිෂ්පාදනයට අයිති වැඩක් මේකත් ඇත්තටම. එතකොට ඒ ස්ථානගත කරද්දී ප්ලේස් එක තීරණය කරද්දී තැන නිර්ණය කරනකොට ඇත්තටම මූලිකව අපිට ප්‍රධාන කාරණා දෙකක් බලන්න වෙනවා. ඒ තමයි අපිට වඩා සුදුසු වෙළඳ පොළට ආසන්න වීමද එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ලබා ගන්න තැනකට ආසන්න වීමද කියන එකත් බලන්න වෙනවා. ඇයි? සමහර වෙලාවල් වලට අමුද්‍රව්‍ය තියෙන තැනක කර්මාන්තශාලාව ස්ථානගත කරන්න වෙනවා සමහර අමුද්‍රව්‍ය වල. අමුද්‍රව්‍ය තියෙන තැන ආසන්නයේම ස්ථානගත කරන්න නැත්නම් අමුද්‍රව්‍ය ගෙනෙන්න විශාල වියදමක් යනවා, අපහසුතාවය ඇති වෙනවා. හැබැයි අමුද්‍රව්‍ය තියෙන තැන්වලම ස්ථානගත කරන්න බෑ සමහර කර්මාන්තශාලා. ඒතර මාකට් එකක් නැහැ, මිනිස්සුන්ට ගන්න විදිහක් නැහැ. එතෙන්ට අවිල්ලා ගන්න නැහැ. එහෙනම් වෙළඳපොළ ඔය දෙකෙන් කෝකද වාසිදායක කියලා බලන්න වෙනවා. දැන් ඔබ දන්නවා පිඟන් කර්මාන්තශාලා, එහෙම නැත්නම් ටයිල් කර්මාන්තශාලා. මේවා ගොඩාක් ඒවා මැටි තියෙන ප්‍රදේශ ආවට තමයි ස්ථානගත කරලා තියෙන්නේ. ගඩොල්, උළු මේ කර්මාන්තශාලා ඒකට සුදුසු මැටි තියෙන ප්‍රදේශවල තමයි ගොඩක් ස්ථානගත වෙලා තියෙන්නේ. තේ ෆැක්ටරි ගොඩක් තියෙන්නේ තේ වතු ළඟ. ඒ අමුද්‍රව්‍ය. හැබැයි සමහර ඒවා වෙළඳපොළ බලන්න. දැන් කැලණි ටයර් කර්මාන්තශාලාව තියෙන කැලණියේ කොළඹ එතකොට. ඒ කැලණියේ රබර් නැහැ. ඒ නිසා එතන වෙළඳපොළක කැලණියේ තමයි ඒ අවට වාහන වලට ටයර් වැඩියෙන් ඕනේ ඒවා. ඒ නිසා නිතරම අර වෙළඳපොළද වඩා සුදුසු අමුද්‍රව්‍යද වඩා සුදුසු කියන එක බලන්න වෙනවා. සමහර ඒවා ස්ථානගත කරද්දී ඉඩ කඩ දැන් උදාන්නවා මුහුදක් තියෙන තැනක තමයි ඇත්තටම මේ නැව් හදන තැනක් ස්ථානගත කරන්නේ. ඒතර නැව හදලා ඒ ගමම්ම මුහුදට දාලා එයා ටෙස්ට් කරලා බලනවා. ඒ නිසා එවැනි දේ බලනවා, වෙළඳපොළක් බලනවා. වෙළඳපොළට කොච්චර මේ කිට්ටුද, පහසුවෙන් බෙදා හරින්න පුළුවන්ද? ඒ වගේම සමහරු මේවා විතරක් නෙමෙයි. තමන් බලනවා ප්‍රවාහන පද්ධතිය පිළිබඳ වරායට කොච්චර කිට්ටුද, ගුවන් තොටුපළට කොච්චර කිට්ටුද, අධිවේගී මාර්ගයක යන්න පුළුවන්ද? ඒ පහසුකම් ඒවා පිළිබඳව සලකා බලනවා. ඊට අමතරව දැන් මේවා ඇත්තට මේ යටිතල පහසුකම් මේ ඔක්කොම. ඊට අමතරව මෙතෙන්ට ජලය ලබා ගන්න පුළුවන්ද? අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාවක් තියෙනවද? ඒ ඔක්කොම සලකා බැලීමක් කරනවා. ඒ එක්කම
අපිට මේ සැපයුම් කරුව පිළිබඳ බලන්න වෙනවා. අපිට මේ අවට සැපයුම් කරුව ඉන්නවා. දැන් සමහරට කිරි අපි හිතමු යම් ෆාම් පවත්වා යනවා නුවරඑළියේ. ඒතර ඒ අවට තමයි ඇත්තටම කිරි ෆැක්ටරි ඔය යෝගට් හදන නිෂ්පාදන සමාගම් කිරි නිපදවන සමාගම් තියෙන්නේ. එහෙනම් ඒ සැපයුම් කරුව අවට අපි ස්ථානගත වෙන්නේ ඒක සැපයුම් පිළිබඳව ඒක අමුද්‍රව්‍ය පැත්තෙන් ගන්න පුළුවන්. ඒ එක්කම විශේෂයෙන්ම අපිට වෙනත් දැන් යටිතල යටතේ මේ sannivedana පහසුකම් දුරකථන පහසුකමක් නැති පැත්තක ස්ථානගත කරන්න අමාරුයි ඇත්තටම. ඒ වගේම ශ්‍රමයක් බලන්න වෙනවා. අමුද්‍රව්‍ය වගේම ශ්‍රමය ලබා ගන්න පුළුවන් පහසුවක් තියනවාද? ඒවත් බලන්න වෙනවා. තව රජයේ නීති රීති පරිසරය රජයේ නීති රීති මේ සමහර ප්‍රදේශවල කර්මාන්තශාලා පිහිටවන්න බෑ. දැන් මේ අපි මේ නුගේගොඩ අපි අධ්‍යාපන ආයතන පිහිටලා තියෙනවා. නමුත් අලුත් තත්ත්වයන් යටතේ සමහර විට මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශවල අධ්‍යාපන ආයතන පිහිටවන්න බෑ. දැන් මැලේසියාව වගේ රටවල විශ්වවිද්‍යාලවලට වෙනම ප්‍රදේශයක් වෙන් කරලා දීලා තියෙනවා. මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ වෙනස්. කර්මාන්තශාලා වෙනම තැනක. එහෙනම් ඒ රජයේ නීති රීති වගේ ඒවත් අපිට සලකා බැලීමක් කරන්න වෙනවා. ඊට අමතරව දැන් ඔබ දන්නවා සමහර ඔය බෙහෙත් හදන කර්මාන්තශාලා වගේ ඒවා ගොඩක් නුවරඑළිය පිහිටලා තින්නේ. කාලගුණය. නුවරඑළිය ප්‍රදේශයේ තමයි ඒවා කාලගුණය හොඳ ඒවා. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ස්ථානයේ වැදගත්කම ජාත්‍යන්තර වශයෙන් මිනිස්සු දන්න තැනක් වෙන්න ඕනේ. තව වෙනත් ආකාරයක එතන දැන් අපි හිතමු දැන් සමහර විට ඔය කළුගල් කඩලා ඒවා කුඩා කොටස් වලට වෙන් කරන තැන් ගත්තොත් සද්ද ඇහෙනවා නම් ඒවෙන් මිනිසුන්ට හානි වෙනවා නම් ඒ තැන් වල ඒවා පිහිටවන්නේ නැහැ. සමහර අවස්ථාවල රසායන ද්‍රව්‍ය මේ නිෂ්පාදනය කරද්දී ඒවා සමහර අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ තියෙන ලිං වල ජලයට එකතු වීම වෙන්න පුළුවන්. ඒ නිසා ඒවත් සලකා බලන්න වෙනවා කර්මාන්තශාලාව ස්ථානගත කරනකොට. ඒකෙත් උත්තර තියෙනවා අපිට පුළුවන් වෙළඳ පොළට ආසන්න වීම ප්‍රවාහන ජාලය අපද්‍රව්‍ය බැහැර කිරීම සැපයුම් කරුව පිළිබඳ යටිතල පහසුකම් ජලය විදුලිය sannivedanaye රජයේ නීති රීති වගේ දේවල් කාලගුණය ඒ හැම දෙයක්ම ඊළඟට ඔබටම ඔබව අගයා ගැනීමේ හැකියාවක් මේකෙන් දකින්න පුළුවන්. ඒ තමයි මේ මාතෘකා යටතේ ඔබට පුළුවන් සේවා හෝ භාණ්ඩ නිපදවන ව්‍යාපාර අරගෙන ඒවැ මෙහෙම කටයුතු මොනවද ක්‍රියාවලිය මොනවද කියලා හඳුනා ගැනීම කරන්න. ඊළඟට අපි එනවා මෙහෙම කළමනාකරණයේදී නිතරම ප්‍රශ්නයක් අහන තවත් ඉතා වැදගත් ඒකයක් නිෂ්පාදන ක්‍රම කියන කොටස. ප්‍රොඩක්ෂන් මෙතඩ් කියන කොටස. ඒතර මේකේ ඊටාම වැදගත්. ඇත්තටම අපි කියවනේ මෙහෙයුම් ක්‍රියාවලිය තුල නිෂ්පාදන ක්‍රියාවලිය තුල මෙහෙයුම් කටයුතු තුල නිෂ්පාදන ක්‍රමය අපි තීරණය කරන්න ඕනේ. සමහර ඒවා ඔබ දන්නවා එකවර ගොඩක් හදන්න බෑ. නැව් ගොඩක් එකවර හදන්න බෑ. ඉඩකඩ, ඉංජිනේරු, භාණ්ඩ, ගුවන් යාන 100ක් එකවර හදන්න බෑ. ඒ වාහන 100ක් එකවර හදන්න පුළුවන්. සබන් කැට 100ක් එකවර හදන්න පුළුවන්. පාන් රාත්තල් 100ක් එකවර පුළුවන්. ඒ නිසා අපි මේ කාණ්ඩයක් එකට හදනවද? එක එක වෙනම හදනවද? එහෙම නැත්නම් කාණ්ඩ වෙනම හදනවද? එක දිගට හදන් යනවද? මේ අනුව නිෂ්පාදනය කරන ලබන ක්‍රම ප්‍රධාන කොටස් තුනක් යටතේ අපි වර්ග කිරීම කරනවා. ඒකේ එක ක්‍රමයක් තමයි කාර්ය නිෂ්පාදනය. කාර්ය නිෂ්පාදනය ඇණවුමට නිෂ්පාදනය. අනිත් එක තමයි කාණ්ඩ නිෂ්පාදනය. batch production. මේක කාර්ය නිෂ්පාදනය ඇනෝමට් නිෂ්පාදනය කියන්නේ ජොබ් ප්‍රොඩක්ෂන් එකක්. මේක ජොබ් එකක්.
මේක බැච් එකක්. තව එකක් තමයි ප්‍රවාහ ෆ්ලෝ ප්‍රොඩක්ෂන් එකක් දිගින් දිගටම නිෂ්පාදන කටයුතු කරයි යන එක. ඒකෙදි විශේෂයෙන්ම අඛණ්ඩවම නිෂ්පාදනය කරයි යනවා. සරල අදහස මම කිව්වේ ඒක තමයි කාර්ය. ඒ කියන්නේ එකක් නිපදවනවා එච්චරයි. මේ කාණ්ඩයක් එක සැරේ ටී-ෂර්ට් 50ක් එක සැරේ. මේක අඛණ්ඩව සබන් අඛණ්ඩව නිෂ්පාදනය කරලා යනවා. හැබැයි ඊට අමතරව තව එකක් තියෙනවා ක්‍රියාවලි නිෂ්පාදනයක් කියලා. මේකේ තේරුම තමයි එක යෙදවුමක් අපි නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරාම මොනවාරි යෙදවුමක් භාවිතා කරාම ඒ යෙදවුම තුලින් එළියට එන නිමැවුම් ගණනාවක් තියෙනවා. උදාහරණ බොරතෙල් අපි භාවිතා කරොත් බොරතෙල් වලින් ඉස්සල්ලාම එනවා හොඳටම පිරිපහදු වෙච්ච ගුවන් යානා ඉන්ධන. ඊට පස්සේ සුපිරි ඩීසල් වගේ දේවල්, පෙට්‍රල්, භූමි තෙල්, තාර, නයිලෝන් මේ වගේ විවිධ දේවල් එන්න පුළුවන්. එක යෙදවුමකින් ගොඩාක් දේවල් එළියට එන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රධාන ඒවා තුන මොනවද කියන එක අපි ගත්තොත් නිෂ්පාදනයේ සිදු කරන විවිධාකාර ක්‍රම ලෙස හඳුන්වනවා. ඒ ආකාර තුනක් අපි වෙනම වර්ග කරනවා. එකක් කාර්ය, දෙක කාණ්ඩ, තුන ප්‍රවාහ. ලියා ගන්න පුළුවන් අපිට කාර්ය ඇනවුමට කියන දෙකම එකයි. කාණ්ඩ බැච්, ප්‍රවාහ ෆ්ලෝ. කාර්ය නිෂ්පාදනය නොහොත් ඇනවුමට නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය. ඇතැම් විට ක්‍රියාවලිය එකක් තියෙනවා අඛණ්ඩව ගලා යන ආකාරයට සිදුවෙන එකක්. කණේ තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රමේදී ඒකෙදී අඛණ්ඩවම සමහරට සුපිරි ඩීසල්, සුපිරි පෙට්‍රල්, සුපිරි ඩීසල්, පෙට්‍රල් මුලින් එනවා ඊට පස්සේ ඩීසල්, ඊට පස්සේ භූමි තෙල්, ඒ වගේ අඛණ්ඩවම යන ක්‍රියාවලියක්. අපි ඉස්සෙල්ලම ගන්නවා කාර්ය නිෂ්පාදනය කියන කොටස. මේකේ නමේ තියෙනවා ජොබ් ප්‍රොඩක්ෂන් එකක්. කාර්ය. එහෙම නැත්නම් ඇනවුමට නිෂ්පාදනය. මොකද්ද මේකේ තේරුම? සරලම අදහස තමයි වරකට එකක් නිපදවන එක. සරලම අදහස විදිහට උනත් විදිහට හොඳයි. වරකට එකයි. one at a time. මේ අදහස දැනගෙන හිටියා නම් හොඳයි ඔබ. වරකට එකයි. එක ගුවන් යානයක් හැදුවා ඊළඟ එක හදනවා. එක නැවක් හදනවා ඊළඟ එක හදනවා. ඔබ හිතන්න පුළුවන් මේ නැව් ගුවන් යානා වගේ ඉතා විශාල ඒවා විතරයි මේකට ඇතුළත් වෙන්නේ කියලා නෑ. සමහර විට තනි පුද්ගලයෙක් තමන්ගේ හැකියාව දැනුම පාවිච්චි කරලා එයා අපි හිතමු ස්වර්ණාභරණ හදනවා. එයා මගෙන් මුද්දක් හදන්න බාරගත්තට පස්සේ එයාට වෙන ඇනෝමක් ගන්න බෑ. මට පොරොන්දු වෙනවා දවස් 5කින් දෙන්න. ඒක හදලා ඉවර වෙලා තව ඇනෝමක් බාර ගන්නවා. ඒක ඇනෝමට නිෂ්පාදනය කියන්නේ ඒකයි. හේතුව එක ඇනෝමක් අරන් ඒක ඉවර කරලා ඊළඟ ඇනෝම් අරන් නිෂ්පාදනය කරන තත්ත්වයක්. ඒක ඇනෝමට නිෂ්පාදනය කියලා කියන්නේ. දැන් සමහර විට එක කොන්ත්‍රාත්කරුවෙක් ඒක ගොඩනැගිල්ලක් බාර ගන්න. එයා ළඟ ඉන්න බාසුන් නැහැලා හරි මේ අඩුයි. ඒක ඉවර කරලා එයා කියනවා මේක නම් මට මාස 3-4ක වැඩක්. ඊට පස්සේ තමයි මට ඊළඟට එන්න පුළුවන් වෙන්නේ. ඇනෝමට දැන් අපි හිතමු සමහර විට කවුරු හරි ඔය ටෙලිඩ්‍රාමා වල හරි එහෙම නැත්නම් වෙනත්
චිත්‍රපටිවල හරි මේකප් ආටිස්ට් කෙනෙක්. ඒතර එයාට එක චිත්‍රපටියක් බාර අරගෙන තමයි ඒක ඉවර කරලා තමයි අනිත් එකට යන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ නිසා මේ හිතන්න එපා නැව් ගුවන් යානා වගේ ලොකු ඒවා විතරයි මෙහෙම වෙන්නේ කියලා නෑ. ඊටාම පොඩි දේවලුත් වෙන්න පුළුවන්. ස්වර්ණාභරණ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. සමහර විට මොනවා හරි පුජ්‍යලයේ අවශ්‍යතාව මත නිවාසක් හදලා දෙන ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ අවශ්‍යතාවය මත හදුවට පස්සේ තමයි අනිත් එක කරන්නේ. සමහරු යම් නඩුවක් නීතිඥයෙන් බාරගත්තට පස්සේ ඒක විරුණාට පස්සේ තමයි ඊළඟ නඩුවක් බාර ගන්න. ඒ වගේ තියෙනවා. ඒක වරකට එකයි one at a time. වරකට එකක් බැගින් බාර අරගෙන ඒක නිෂ්පාදන කටයුතු කරනවා. උපන්දින කේක් නිෂ්පාදනය කරනවා මොනවා හරි එයා ඒකට දීලා ඊළඟ ඇනුම් බාර අරගෙන ඊළඟ හදලා දෙනවා. ආරම්භයේ සිට අවසානය දක්වාම එක අයිතමයක් නිෂ්පාදනය කරන අතර ගනුදෙනුකරුවගේ නිශ්චිත ඇණවුමක් මත ඉල්ලුම් පදනම් කරගෙන නිෂ්පාදනය කරනවා. වරකට එකයි. ගනුදෙනුකරුවෙක්ගේ ඇණවුමක් මත තමයි මේක බාර ගන්න. ඒ නිසා ඔබ ලියන්න ඕනේ එක ආරම්භයේ සිට උඩ නිර්වචන ලියන්න ඕනේ. ආරම්භයේ සිට අවසානයේ තෙක්ම එක අයිතමයක් නිෂ්පාදනය කරන අතර නිශ්චිත ඇණවුමක් මත ඉල්ලුම වර්තමාන ඉල්ලුම පදනම් කර නිෂ්පාදනය සිදු කිරීම කාර්ය නිෂ්පාදනයයි. ඊළඟ උදාහරණ තියෙනවා මනාලියකට මංගල ඇඳුම් මැසීම උපන්දිනයක් සඳහා කේක් නිර්මාණය කිරීම පුජ්‍යලයේ අවශ්‍යතාවන් නිවාස සැලැස්මක් නිර්මාණය කිරීම ස්වර්ණ ආභරණ හැදීම මෝටර තලුත් වැඩියාව කොණ්ඩ කැපීම ඒවා ඊළඟ කාර්ය නිෂ්පාදනයේ හිතකර අහිතකර ලක්ෂණ. ඒතර මේ වරකට එකක් බැගින් නිෂ්පාදනය කරන එක තුල මොනවද අපිට දකින්න තියෙන හිතකර ලක්ෂණ යහපත් ලක්ෂණ මොනවද අහිතකර ලක්ෂණ මොනවද හොඳ නරක දැන් මොනවද වරකට එකක් බැගින් නිෂ්පාදනය කරද්දී ඒකේ තියෙන හොඳ පැත්ත යහපත් පැත්ත ඔබ දන්නවා මට ඕන විදිහට කේක් එකක් හදන්න කියනවා. ඒතර මගේ දැන් කේක් හදපුවා තියෙන ඕනේ තරම් තියලා. හැබැයි මට එකක්වත් ගැලපෙන්නේ නැහැ. මට ඕන විදිහට හදද්දී පාරිභෝගික අවශ්‍යතාවට අනුකූලව නිෂ්පාදනය එන්න පුළුවන්. ඒතර පාරිභෝගිකයා ඉහළ තෘප්තියක් ලබනවා එකෙන්. දැන් ඔබ ගන්න යනවා රත්තරන් මොනවා හරි ස්වර්ණ ආභරණයක්, රන් ආභරණයක්. බලනවා ඔබට අතට ගැලපෙන්නේත් නැහැ. සමහර කනට ගැලපෙන්නේත් නැහැ. මේක ලොකුයි එක්ක පොඩි. මොකද ඔබ කරන්නේ? ඔබට ඕන විදිහට හදා ගන්න. ඔබ යනවා ඩෙනිම් එකක් ගන්න. ඒතර ගියාම ඇඳලා බලනවා එක්ක දිගයි එක්ක මේ ඉනමදි ප්‍රශ්නයක්. ටේලර් කෙනෙක්ට දීලා කියනවා මගේ මිනුම අරගෙන මට මහලා දෙන්න. ඒක ඇඳලා පස්සේ හරියටම ඔබට ගන්නට ඇවිත් තියෙනවා. ඒ නිසා අපට ඕන විදිහට සමහරට අද ලොකු කම්පැනිත් මේක කරනවා. මම කිව්වොත් Mercedes Benz කම්පැනියට මට මෙන්න මේ කස්ටමයිස් කරලා මට මේ විදිහට බෙන්ස් එකක් හදලා දෙන්න කිව්වොත් හදලා දෙනවා දැන්. ඒ නිසා ගුවන් යානත් එහෙම දැන් සමහර එකම එන්ජින් එක තියෙන ගුවන් යානයේ සීට් වෙනස් සමහර ගුවන් යානාවල. ඉතින් ඒ නිසා නිතරම හිතකර ලක්ෂණයක් තමයි පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි ඒ භාණ්ඩය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගික තෘප්තිය කියන එක ඉහළ යනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා දැන් අපි කියන්නේ සමහරට හෑන්ඩ් මේඩ් ඒවා හොඳයි කියනවා. වෙනම කරන එක සමහර විට ඒකේ තියෙන මේ ගුණාත්මක බව ඒක අර එකවර ගොඩාක් එකට නිෂ්පාදනය කරනකොට වෙනසක් නැහැනේ. නමුත් වෙනම Tamanට ඔබිනාකාරයට නිෂ්පාදනය කරා යනකොට සමහරට ඒක තියෙන ක්වොලිටි එකක් ඉහළ මට්ටමක තියෙන්න පුළුවන්. ඒක අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් නිෂ්පාදකයාගේ පැත්තෙන් වැඩි මිලක් අය කරන්න පුළුවන්.
යාටම විතරයි නිපදවන්නේ. ඒ නිසා ස්ථීර මිලක් නැහැ. වැඩි මිලක් අය කරගන්න පුළුවන්. ඒ වගේම සේවකයන්ගේ වුණත් අභිප්‍රේරණයක් දැන් එයා මිනිස්සුගේ ඉල්ලුමට අනුව භාණ්ඩයක් හැදුවාම දැන් හිතන්නකෝ ආකිටෙක් කෙනෙක් ගෙයක් හදලා දෙනවා. ගේ අයිතිකරු කියනවා ශාමං කියපු විදිහටමයි හදලා තියෙන්නේ. ඒතර ඒ පාරිභෝගිකයා තෘප්තිමත් වෙනවා කියන්නේ සේවකයාටත් ඒකෙන් සතුටක් ලැබෙනවා. සේවකයොත් අභිප්‍රේරණයට මේක හේතු වෙනවා. ඒ නිසා මේක සරල හින්දා සැලසුම් කිරීම සංවිධානය කිරීම පහසුයි. හැබැයි අහිතකර පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ වරකට එකක් බැගින් නිපදවන්න යනකොට මොකද්ද තියෙන අහිතකර පැත්ත? ඉතින් මේකට ඇත්තටම පිරිවැය ගොඩාක් ඉහළයි. පිරිවැය ඉහළ යනකොට සමහර විට මේ මුදල අය කරගන්න බැරි වුණොත් ලාභ අඩු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේකට කුසලතාපූර්ණ ශ්‍රමිකයෝ ඕනේ. මනාලියන් ඇඳවීම කාටත් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒකට විශේෂඥතා තියෙන අය ඉන්නවා. ඒ නිසා මේ කුසලතාපූර්ණ ශ්‍රමිකයන් මේ සඳහා අවශ්‍ය වීමක් වෙනවා අපට. ඒකම විශේෂ උපකරණ මෙවලම් මේකට ඕනේ. දැන් මුද්දක් හදද්දී එකම අච්චුවේ මුද්දක් හදනවා නම් එක අච්චුවයි ඕනේ. ඒකේ පුජ්‍යලයාගේ ඇඟිල්ලට සරිලන ආකාරයට මුදු හදන්න ගියොත් වෙන වෙනම අච්චු ඕනේ. එක ගුවන් යානයක් එක විදිහට ගුවන් යාන පහක් හදනවා එකම අච්චුවේ. නමුත් නැත්තම් අලුතෙන් අච්චු හදන්න ඕනේ. ඒකට වියදම වැඩි. ඒ නිසා විශේෂයෙන්ම විශේෂිත උපකරණ විශේෂිත මෙවලම් වගේ දේවල් ඕනේ වෙනවා. ඊළඟට විකුණු මිල අධිකයි, ශ්‍රම පිරිවැය අධිකයි, මේ ඔක්කොම ගන්න පුළුවන්. මිල අධිකයි, ශ්‍රම පිරිවැය වගේ දේවල් බොහොම අධිකයි ඒවා. ඒ නිසා මේ අහිතකර දැන් මෙතන මිල වැඩිවීම අපි වාසියක් විදියට ගත්ත වැඩි මිලකට විකුණන්න පුළුවන් කියන එක. නමුත් මේක මිල වැඩි වෙනකොට සමහරට ඉල්ලුම අඩු වීමක් වෙන්නත් පුළුවන් සමහර විට. ඒ නිසා ඒක ඔබට හදලා ලියන්න පුළුවන්. හිතකර පැත්ත තමයි ඒකේ පළවෙනි කරුණ ඔබ ලියන්න ඕනේ. ගනුදෙනු කරුගේ අවශ්‍යතාව වමනාටුව නිෂ්පාදනය කළ හැකි වීම ඔබේ නෝට් එකේ තියෙනවා මේවා. පාරිභෝගික තෘප්තිය ඉහළයි. වෙළඳපොළ අවදානමක් නැහැයි. ඒක ඉතා වැදගත්. මට කියන්න බැරි වෙච්ච කතාවක්. වෙළඳපොළ අවදානමක් නැතිවීම හොඳ වාසියක්. ඒ කියන්නේ හේතුව ඇනවුමටයි නිපදවන්නේ. ඇනවුමට නිපදෙව්වහම ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්. මුද්දක් හදද්දි කියනවා මට 150 සල්ලි දෙන්න ඉස්සෙල්ලා. ඒක විකිනෙන්නේ නැති වෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුදු ගොඩක් හදලා තියෙනවා මිනිස්සු ගනීද නැද්ද දන්නේ නැහැ. ගෙවල් 5ක් හදලා තියෙනවා විකුණන්න දාලා. ගනීද නැද්ද දන්නේ. හැබැයි ගෙයක් හදනවා එයාට ඕන විදිහට. ඒතර ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන් ඒ ආකිටෙක්ට් හරි බාසු නෑට හරි කාට හරි. ඒ නිසා නිතරම ගුවන් යානයක් ඇනෝම් කරලා නිකන් ඉන්නේ නැහැ. 150ක් 60ක් ඉස්සලා සල්ලි ගෙවන්න ඕනේ. ඒ නිසා අවදානමක් නැහැ වෙළඳපොලේ විකිනින බව 100% විශ්වාසයි. ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්. නිෂ්පාදනයේ සංවිධානය කරන්න පුළුවන්. වැඩි මිලක් අය කරන්න පුළුවන්. සේවකයෝ දිරිගැන්වෙනවා මිනිස්සු තෘප්තිමත් කරන භාණ්ඩ නිපදෙව්වාම. අහිතකර ඒවා තමයි කොස්ට් එක වැඩි. ඒකදී මිලක් හොඳ මිලක් අය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කුසලතා සහිත සේවකයෝ ඉන්න ඕනේ. විශේෂ උපකරණ ඕනේ. වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදනය සිදු වෙන්නේ නැහැ. කියන්නේ වෙළඳපොලේ ඉල්ලුමට අනුව කියන්නේ පුජ්‍යලයාගේ ඉල්ලුමට අනුවයි තියෙන්නේ. සමස්තය මුළු වෙළඳපොළකට නෙමෙයි නිපදවන්නේ. සබන්නම් මුළු ලෝකෙටම හදනවා එක සැරේ. ඒ වගේ. විකුණු මිල අධිකයි, ශ්‍රම පිරිවැය අධිකයි. ඉතින් මේවෙන් ඔබ හිතකර අහිතකර ලක්ෂණයක් දෙයක් මත තියාගන්න එක හොඳයි. මා ඊළඟට ඔබත් එක්ක පැහැදිලි කරන්න යන්නේ කාණ්ඩ නිෂ්පාදනය කියන එක batch production. කාණ්ඩ නිෂ්පාදනය batch production. මේකත් ඔබ හොඳටම දන්නවා. අරක වරකට එකක් කියලානේ කිව්වේ. one at a time. මේක එහෙම නෑ. මේක වරකට කාණ්ඩයක්. batch එකක්. විශ්වවිද්‍යාලයට එක batch එකක් අරගෙන තමයි ඒ අයට උගන්ලා ඊළඟ batch එක ගන්නවා. ඒ වගේ එක කාණ්ඩයක් තමයි නිපදවන්නේ. එයයි කියනවා මට ඇනෝමක් ඇවිල්ලා තියෙනවා. ඒ පාසලේ නම ගහලා වාණිජ දිනේ කියන එක ගහලා
පෑන් 1000ක් පාසල ඉල්ලා තිනවා වාණිජ දිනේට. ඉතින් මේ පාසලේ නමත් ගහලා ඒ පෑනේ වාණිජ දිනය කියන එක ගහලා අවුරුද්ද ගහලා ඔක්කොම ගහලා මේ පෑන් 1000 හදන්න ඕනේ. මේ පෑන් 1000 වෙන කාටවත් විකුණන්න බෑ. ඒ පාසලේ වාණිජ දිනේට විතරයි විකුණන්න පුළුවන් වෙන්නේ. බැංකුවක් කියනවා අපිට අපේ 25 වෙනි සංවත්සරයට ටී-ෂර්ට් 500ක් මුද්‍රණය කරලා දෙන්න බැංකුවේ නම ගහලා. ඒ 500 මුද්‍රණය කරලා දෙනවා එක අච්චුවේ. එක අච්චුවේ කියන්නේ මේකේ සයිස් තියෙන්න පුළුවන්. නමුත් එක නම ගහලා එක පාට එක ආකාරයට එක ඩිසයින් එක. හරිද? ඒකම සමහර විට බේකරි එක තියෙන බේකරි නිෂ්පාදන පාන් 1000ක්ම එකම එකවරකට නිපදවනවා. මේ වගේ මොනවා හරි තව ඔය වර්ණ ප්‍රදාන උත්සව තියෙනවානේ. දැන් සමහරට විශ්වවිද්‍යාල දෙන කලර්ස් නයිට්, ස්කූල් වල තියෙනවා කලර්ස්. මේ වගේ ඒවට එක වගේ ඒ තිලින ප්‍රදානය කිරීම සඳහා මොනවා හරි සමරු තිලින හදනවා. එක වගේ. එක අච්චුවේම 50ක් හදනවා. අන්න ඒ වගේ කාණ්ඩයක් හදලා ඊළඟ කාණ්ඩය හදන්නේ. ඒතර මේකත් ඇනවුමක් කරනවා. ඇනවුම් කරලා සයිස් එක කියලා ඒවා කිව්වට පස්සේ පාට කිව්වට පස්සේ ඒ බැච් එක හදලා ඊළඟ බැච් එකට එනවා. එන ඇනවුම් මත නිෂ්පාදනයක් සිදු වෙන්නේ. ඇනවුම් මත වුණාට එක එක නෙමෙයි වරකට එකක් නෙමෙයි one at a time නෙමෙයි මේක just for you. ඒ කියන්නේ ඔබ සඳහාම නිෂ්පාදනයක් කියලායි මේ කියන්නේ. just for you. ඒකට ඔබ සඳහාම නිෂ්පාදනයක් කියලා කියන්නේ විශේෂයෙන් මේ බැංකුවේ ඉන්න අයට විතරයි. ඒ ඉස්කෝලේ ඉන්න අයට විතරයි. ඒ නිසා එකම ආකාරයේ ස්වභාවයක්. එක බැච් එකක් හදලා ඊළඟ බැච් එක හදලා මේකත් ගොඩක් විට ඇනවුම් මත නිෂ්පාදනයක් විදිහට අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඒකේ පළවෙනි වාක්‍යය ඔබ ලියා ගන්න පුළුවන්. කාණ්ඩ නිෂ්පාදනය එක් වරකට එක සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම. එක වරකට එක සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම කාණ්ඩ නිෂ්පාදනය. අඛණ්ඩ ක්‍රියාවලියකින් නිෂ්පාදනය කරන ලබන අතර බොහෝ විට ස්වභාවය අතින් එක හා සමාන වූද කාණ්ඩයෙන් කාණ්ඩයට යොදා ගන්න අමුද්‍රව්‍ය ශ්‍රමයේ ප්‍රමාණ වර්ග හා පැය ගාන වෙනස් විය හැකිය. දැන් අපි කියවන්නේ දැන් ටී-ෂර්ට් 500ක්. ඊට අමතරව පෑන් 1000ක්. ඔය වගේ තියෙනවා. ටී-ෂර්ට් 500යි පෑන් 1000යි කොහොම තියෙනවා. දැන් එතකොට මේ ටී-ෂර්ට් 500 large, medium, small එහෙම තියෙන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ බොහෝ දුරට ස්වභාවය අතින් එක සමාන වූද කාණ්ඩයෙන් කාණ්ඩයට දැන් මෙතන කාණ්ඩයෙන් කාණ්ඩ වෙනස් කියන්නේ මේ ටී-ෂර්ට් 500 නිපදවලා තව ටී-ෂර්ට් 500 වෙන බැංකුවකට හදනවා. ඒතර කාණ්ඩයෙන් කාණ්ඩයට වෙනස්. සමහරට මේ පෑන් 1000 එක ඉස්කෝල වෙන ඉස්කෝලටත් මේ පෑන් 1000ම තමයි හදන්නේ. එයා ඉස්කෝලේ නම වෙනස්. ඒ නිසා ඒක කියන්නේ බොහෝ දුරට ස්වභාවය අතින් එක සමාන වූද කාණ්ඩයෙන් කාණ්ඩයට උදා ගන්න අමුද්‍රව්‍ය ශ්‍රමයේ ප්‍රමාණ වර්ග පැය ගන්න. දැන් මේ ඉස්කෝලේ අය කියනවා ඒ ක්වොලිටියෙන් නෙමෙයි පෑන් හදන්න ඕනේ. ඒතර වෙනස්. මේ බැංකුවේ අය කියනවා අපේ ටී-ෂර්ට් එකේ අත් නැතුව හදන්න ඕනේ. මොනවා හරි එකක්. ඒතර ඒ නිසා මේ අය කියනවා අපිට ඒ රෙද්ද නෙමෙයි ඕනේ වෙන එකක්. වර්ණය වෙනස්. ඒවා වෙනස් වෙනවා. හැබැයි මෙතන තව දෙයක් ඔබ දැනගන්න ඕනේ. ඒ තමයි යම් ඉමක් දක්වා එකයි. දැන් මේ අයටත් large t-shirt ඕනේ 300ක්. මේ අයටත් large size එකේ t-shirt 300ක් ඕනේ. ඉස්සෙල්ලා large size එකේ මේ අයගේ 300යි මේ අයගේ 300යි එකවර t-shirt 300 කපනවා අය රෙදි. කපලා වෙනම ඩයි කරනවා. මේ අයගේ පාට වෙනස් මේ අයගේ පාට වෙනස්. පැහැදිලිද මම කියන එක? මේ 600ම කාණ්ඩ දෙකක් තමයි සමහර විට එකවර කපලා ගන්නවා. හැබැයි ඊට පස්සේ පාට වෙනස් කරනවා අය. කලර් වෙනස් කරනවා. වෙනස් කරලා අවශ්‍ය දේ දෙනවා. සමහරට ඔබ දන්නවා ඒ සෝපා පුටු සෙට් හදන අය යම් ඉමක් දක්වා එක වගේ හදනවා. හදලා එතනින් එහාට කුෂන් එක වෙනස් කරනවා. සයිස් එක එකයි අරම එකයි එයා ඉල්ලන පාට කුෂන් එක ඒවා වෙනස්කම් කරනවා. ඉතින් ඒ නිසා එවැනි දේවල් සිදු කිරීම කරන්න පුළුවන් මේක හරහා. ඒකයි කියන්නේ කාණ්ඩ හැදුවට සමහරට මේකේ කාණ්ඩෙන් කාණ්ඩයට උදා ගන්න අමුද්‍රව්‍ය ශ්‍රමය වෙනස් වීමක් වෙන්න පුළුවන් කියලා මේ කියන්නේ.
ඔබ සඳහාම වූ නිෂ්පාදනය just for you. මේ හැදින්වීමේ හැකි. ප්‍රවාහ නිෂ්පාදනයේ කාර්ය නිෂ්පාදනය යන දැයි තව ඉදිරියේදී කියන එකයි කියපු එකයි. කිව්වේ අපි ඇනෝමට නිෂ්පාදනයනේ කියන්න යන්නේ ඉස්සරහට ප්‍රවාහ නිෂ්පාදනය. එතකොට ඒ ප්‍රවාහයි කාර්යයි දෙක අතර තියෙන සම්මිශ්‍රණයක් කියලා මේ කියන්නේ. එක්තරා ඊමක් මම අර කිය පොයින්ට් එකක් දක්වා භාණ්ඩ මහා පරිමාණ නිපදවන අතර ඉන්පසු ඒ ගනුදෙනු කරුගේ අභිමතයට අනුව සම්පූර්ණත්වයට පත් කරනවා. ඊට පස්සේ වෙන සමහරු නිපදවලා තියෙනවා. ඉල්ලපු ගමන් දැන් පෑන් ලක්ෂයක් නිපදවලා තියෙනවා. ඉස්කෝලේ නම ගහලා ඉල්ලුවාම ඒ ලක්ෂයට නම ගහලා වෙනම දෙනවා. ප්‍රවාහ නිෂ්පාදනයේ ආර්ථික පිරිමැසුම් තිබුණද? ඒ කියන්නේ මේ ප්‍රවාහ ඉස්සරහට ගැනත් කියනවා. දැන් එක දිගට නිෂ්පාදනය කරන එකේ පිරිමැසුම් තිබ්බට මේකේ ගනුදෙනු කරට උවමනා අන්දමට විශේෂ ආකාරයකට සැපයීම කරන්න බෑ. දැන් සබන් කිව්වොත් ගනුදෙනු කරට ඕන එකකට සබන් හදන්න බෑ. ඒ වගේම Toyota අපි හිතමු Corolla කියන කාර් එකක් ගත්තොත් ගනුදෙනු කරට ඕන එක දිගට නිපදවලා තියෙන්නේ. ඒ නිසා කඩේ අපි ගන්න ගියොත් ටී-ෂර්ට් එකක් එක සයිස් එකකට තියෙන ඒවා ඔක්කොම එකයි. ඒ නිසා උවමනා අන්දමට විශේෂ වූ ආකාරයට භාණ්ඩ සේවා සැපයීම කළ නොහැක. ඒකල හැකිවන්නේ කාර්ය නිෂ්පාදනයේදී. නමුත් කාර්ය නිෂ්පාදනයට අනුව නිපදවීමට විශාල පිරිවැයක් දරන්න ඕනේ. අවසාන භාණ්ඩයේ මිලයට අනුරූප ඉහළ යන්නේ. එබැවින් මේ පිරිවැය වාසිය හා ඉල්ලුම් වාසිය යන ද්විත්වයම ආරක්ෂා කර ගැනීම උපාය මාර්ගයක් ලෙසයි මේක. ඇත්තටම ඒ තනි එක නිපදවන්න ගියොත් කොස්ට් එක වැඩි. එක දිගට සබන් ටීවී වගේම නිපදවන්න ගියොත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් අපි තුනක් කිව්වනේ එකක් කාර්ය නිෂ්පාදනය. එක හදාන්නේ. ඉස්සරහට කියනවා ප්‍රවාහ නිෂ්පාදනය. එක දිගට යනවා ටීවී දහස් ගාණක් එක පටියක් දිගේ යනවා. දැන් මම මේ කතා කරන්නේ කාණ්ඩයක. වෙනස තමයි මේකේ නිපදවුවාම කොස්ට් එක වැඩි. තනි එකක්නේ. ප්‍රවාහ ෆ්ලෝ එකේදී වෙන්නේ මොකද්ද? එක දිගට නිෂ්පාදනය කරාම සමහර විට ඒකේ අර මිනිස්සුන්ට ඕනේ විදියට ඉල්ල ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේකේ පිරිවැය වැඩි. මේකේ අනිත් පැත්තෙන් එක දිගට යනකොට මිනිස්සුන්ට ඕන එකේ නැහැ. හැබැයි කාණ්ඩ නිෂ්පාදනයේදී අර පිරිවැයත්වයක් අඩු වෙනවා ගොඩාක් එක සැරේ හදන හින්දා අනිත් එක මිනිස්සුන්ට ඕනේ අවශ්‍යතාවයත් මේකෙන් සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ එකයි මේ කියන්නේ පිරිවැය වාසියයි ඉල්ලුම් වාසියයි දෙක මේකෙන් රැක් ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණ තියෙනවා බේකරි නිෂ්පාදන, පෙර පාසල් ළමුන්ට නිල ඇඳුම්, සමාගමක වර්ණ ප්‍රදාන උත්සවයක් සඳහා සමරු තිලින නිෂ්පාදන, ප්‍රවර්ධන ක්‍රියාකාරකම ටී-ෂර්ට් ඉල්ලා තියෙන එක. ඒකේ හොඳ නරක ලක්ෂණ ඔබට ගන්න පුළුවන් හිතකර අහිතකර ලක්ෂණ. ඇත්තටම මේකේ තියෙන හිතකර ලක්ෂණ තමයි කාණ්ඩයේ වේ. ඇත්තටම මිනිස්සුන්ගේ උවමනා බලලා හදනවා. ඒ බේකරියේ නිපදවන පාන් 500ක් ගත්තොත් ඒ 500 ඒ කාණ්ඩයේ උවමනාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම විශාල වශයෙන් මිලට ගන්නකොට වට්ටම් හම්බ වෙනවා. කාණ්ඩ වශයෙන් නිෂ්පාදනය කරද්දී. ඇනෝම් නිපදවනවට වැඩිය ඇනෝම් වලට වඩා වියදම අඩුයි මේකේ ඇත්තටම. ගනුදෙනු කරු කණ්ඩායමක අවශ්‍යතාවය එකවර මේකෙන් ඉටු වෙනවා. සේවකයන්ට බොහෝ විට සීමිත කාර්යයන් පවරන්න පුළුවන්. ඒකට වාසි තමයි ඒතර කාණ්ඩ වශයෙන් නිෂ්පාදනය කිරීමේ තියෙන එක හිතකර ලක්ෂණයක් තමයි බැච් එකක් හදනකොට තනියක් හදනට වඩා වියදම අඩුයි. කාණ්ඩෙන් කාණ්ඩයට නිෂ්පාදනය වෙනස් කරන්නත් පුළුවන්. ඒතර මේ ටී-ෂර්ට් එකට වඩා මේ ටී-ෂර්ට් එක වෙනස්. අර තනි නිපදවනට වඩා යන වියදමත් අඩුයි. බැච් එකක්නේ. එක රත්තරන් මුද්දක් හදනවට වැඩිය එක જાති මුදු 100ක් හදනට වියදම අඩුයි. යන්ත්‍ර සූත්‍රවල විශාල වෙනස්කම් සිදු කරන්න ඕනේ නැහැ. ඒ නිසා කාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ඒ වාසිදායක පැත්ත තියෙනවා. කාණ්ඩයක් හදන එකේ තියෙන අවාසි මොකද්ද? බැච් එකක් හදනවා අපි. අවාසි තමයි එක දිගට හදන් යනකොට යන වියදමට වඩා වැඩි. මේ ටී-ෂර්ට් එක ඉස්කෝලේ නම ගහන්න ඕනේ, බැංකුවේ නම ගහන්න ඕනේ. ඒ නිසා අර කොස්ට් එක තනි ඒක වශයෙන් නිපදවනට වඩා කොස්ට් එක වැඩි. ඒක අවාසියක්. අනිත් එක කාණ්ඩ හදනකොට සමහර විට අර එකවර ප්‍රවාහ නිෂ්පාදනයක්දී වගේ
වාසිය එනවා අඩුයි. කාණ්ඩයක් සබන් ලක්ෂයක් හදනකොට එක සබන් කැටයක වියදම අඩුයි. නමුත් මේකේ වියදම වැඩි ඊට වඩා. අනිත් පැත්තෙන් සේවකයෝ අභිප්‍රේරණය අඩුයි. ඇයි? මගේ නිමැවුමක් නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා ගත්ත නිමැවුමක් තියෙන්නේ. මේ ටී-ෂර්ට් එක මගේ එකක් මං මහපු යන්න මට සතුටුයි අඳිනවා දකිද්දී ආ කැමති ආකාරයට මහලා දෙනවා. මොකද එක જાතිය හදපු ටී-ෂර්ට් තියෙන නිසා සේවක අභිප්‍රේරණයත් අඩුයි. ඒ විතර නෙමෙයි මේකටත් මන සැලැස්මක් පාලනයක් අවශ්‍ය වෙනවා. ඒතර හිතකර වගේම අහිතකර ලක්ෂණත් මේකේ දකින්න තියෙනවා. කාණ්ඩෙන් කාණ්ඩයට යන්ත්‍රෝපකරණ ආය හදන්න වෙනවා. බැච් එකෙන් බැච් එකට යන්ත්‍ර වෙනස් වෙනවා කියලා අපි කිව්වා. ඒතර වියදම වැඩි. ප්‍රවාහ නිෂ්පාදන සාපේක්ෂව මහා පරිමාණ පිරිමැද ප්‍රවාහයක එකවර එක දිගට නිපද වෙනවා. මන සැලසුම් කරණයක් මේකට අත්‍යවශ්‍ය වෙනවා. සේවක අභිප්‍රේරණය අඩුයි. ඒ නිසා මේකේ හොඳ නරක අඩු වශයෙන් දෙකක්වත් බලා ගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ කාණ්ඩ නිෂ්පාදනය කියන කොටස. ඊළඟට අපි තුන්වෙනි නිෂ්පාදන ක්‍රමය ගැන කතා කරන්නේ ඒ තමා ප්‍රවාහ නිෂ්පාදනය. ඔබට උදාහරණයක් මෙතනින්ම පේනවා බීම නිෂ්පාදනයක් අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. දැන් ඔය වගේම ඔබ දන්නවා ලංකාවේ මුදල් අච්චු ගහනවා ගත්තොත් රුපියල් 5000 නෝට්ටුව කියන්නකෝ. ඒක එක දිගට මුද්‍රණය කරගෙන යනවා. ඒ වගේ අර එක දිගට නිෂ්පාදන කටයුතු කරනවා. සබන්, ටීවී, සමහර වාහන ඒ වගේ එක දිගට අඛණ්ඩවම නිෂ්පාදනය කරගෙන යනවා. පෑන් වෙන්න පුළුවන්. ඉතින් ඒවා තමයි ප්‍රවාහ නිෂ්පාදනය. ඇත්තට මේක මහා පරිමාණ නිෂ්පාදනය කියලා කිව්වත් කිසිදු වරදක් නැහැ. ප්‍රවාහ නිෂ්පාදනයක් වෙනවා කියන්නේ මේ එකක් පොඩිවට නිෂ්පාදනයක් නෙමෙයිනේ. මේක ඇත්තට මහා පරිමාණ නිෂ්පාදනයක්. ඒ නිසා ෆ්ලෝ ප්‍රොඩක්ෂන් එකක් විදිහට යන්නේ. ඒක මහා පරිමාණ නිෂ්පාදනයක් විදිහට යනවා. ඒතර ඔබට මතක ඇති මේකෙදි අපි අර කලින් කතා කරපුවා තමයි එකක් ඔබට මතක ඇති one at a time. මොකක්ද වරකට එකයි. දෙවෙනි එකේ අපි කතා කරා ඔබ සඳහා නිෂ්පාදනය. ඒකෙ තිබ්බේ just for you. එතකොට දැන් තුන්වෙනි එකේ අඛණ්ඩව නිපදවනවා. one for all. එකක් දෙනවා ඔක්කොටම. one for all. හැමෝලගම තියෙන්නේ අපි හිතමු නිසාන් සනි කියන කාර් එක නම් හැමෝලගම ලෝකෙ කොහෙ දැක්කත් ඒක. ඒ නිසා හැමෝටම එකක්. අපි හිතමු මුල්ම 1950 ගණන් වල නිෂ්පාදනය කරපු ෆෝඩ් කාර් එක ගත්තොත් ලෝකෙ කොහෙ දැක්කත් ඒක එකම මොඩල් එක එකම ස්වරූපේ. ඒ නිසා එක්ක one at a time එහෙම නැත්නම් just for you ඔබ සඳහායි නිපදෙව්වේ. එහෙම නැත්නම් one for all ඔක්කොටම එකක්. සමහර විට සමහර ලෝකෙම ප්‍රකට කම්පැනි ගත්තොත් ඇඳුම් වර්ග පවා නිපදවද්දී ඒ ඇඳුමේ ඒ අයගේ සන්නම ගහලා එහෙම නැත්නම් හෑන්ඩ් බෑග් එක සන්නම ගැහුවාම ඒක ලෝකේ හැමෝම කොහේ එල්ලන් ගියත් සමහරට අපි දන්නවා මොකද්ද කියලා. ඒ නිසා මේක මහා පරිමාණව නිෂ්පාදන කටයුතු සිදු කිරීමක් කරන දෙයක්. හැඳින්වීම ඔබට ලියා ගන්න පුළුවන්. එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ඒක ඊට වැදගත්. මේවෙන් තමයි බහුවර්ණමගේ ප්‍රශ්න අල්ලගන්න ලේසි ඕගොල්ලන්. එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව සමහරට ඔබට මේ යටින් තියෙන කොටසත් එක පේන්නේ නැති වෙන්න පුළුවන් මම කියනවා ඒක.
එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල මහා පරිමාණ කිව්වේ ඒක. විශාල ඒක ප්‍රමාණයකින් මෙන්න මේ තව වැදගත් දෙයක් තියෙනවා. අනාගත ඉල්ලුම මේ ඕඩර් එකකට නිපදවනවා නෙමෙයි. අනාගත ඉල්ලුම පදනම් කරගෙන නිෂ්පාදනය කිරීම. මම ආයෙත් කියනවා එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම පදනම් කර නිෂ්පාදනය කිරීම ප්‍රවාහ නිෂ්පාදනයයි. සියල්ලන්ටම එක නිෂ්පාදිතයක් one for all හැමෝලඟම තියෙද්දි ඒ භාණ්ඩේ තියෙන වෙනස් නැහැ. සියල්ලන්ටම එක නිෂ්පාදිතයක් ලෙස සඳහන් කළ ක්‍රමයක් නිෂ්පාදනයේ විවිධ කොටස් වලට බෙදා ඇති අතර ඒවා අනුපිළිවෙලින් එකට පසුව අනෙක සිදුවන ආකාරයට අඛණ්ඩව කළා යනවා. සමහරට සිසිල් බීම, මෝටර රථ, ටින් කළ ආහාර පාන, පුවත්පතුත් ඒ වගේ විදුලි උපකරණ වගේ දේවල්. පළවෙනි වාක්‍යය ආයෙ මම කියනවා එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම් පදනම් කර නිෂ්පාදනය කිරීම. උදාහරණයක් තියෙනවා. ඉදිරි ටික ඔබේ සටහනේ ඒවා තියෙනවා. ඊළඟ ප්‍රවාහ නිෂ්පාදනයේ තියෙන හිතකර අහිතකර ලක්ෂණ. මොකද්ද මේ මහා පරිමාණ නොහොත් ප්‍රවාහ නිෂ්පාදනයේ තියෙන හිතකර ලක්ෂණ? ඉතින් ඔබ දන්නවා මේක මහා පරිමාණ නම් ඔබ හොඳටම දන්නවා පිරිවැය පාඩමක් ඔබ කරලා තියෙනවා. මහා පරිමාණව නිෂ්පාදනය කරද්දී අනිවාර්යෙන් එකට යන පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙනවා කියන්නේ පිරිමැසුම. එකක් නිපදවන්න යන වියදම ගොඩාක් අඩු වෙනවා. අනිත් එක සේවක සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. ඇයි? මේ වගේ වාහන, බෝතල්, බීම බෝතල්, වතුර බෝතල් නිෂ්පාදනය කරද්දී මිනිස්සු ගොඩක් ඕනේ නැහැ. ඔක්කොම යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා. සේවක සංඛ්‍යාව අඩු කරගන්න හැකියාවක් තියෙනවා. පිරිවැය අඩු වෙනවා. අනිත් එක තමයි මහා පරිමාණව නිෂ්පාදනය කරද්දී නවීන තාක්ෂණය. ඒගොල්ලෝ දැකලා සමහර මෝටර රථ නිපදවන මේ නිෂ්පාදනාගාරවල මිනිස්සු නැහැ. අලුත් තාක්ෂණය, නිව් ටෙක් ඒක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක මුළු ලෝකෙටම මේ එකවර නිපදවන්න පුළුවන්. ඒ කියන්නේ මුළු වෙළඳපොළ ඉතාමත් පුළුල් වෙනවා. පුළුල් වෙළඳපොළකට බාහිර නිපදවන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ වේගය වියදම අඩු කර ගැනීම කරන්න පුළුවන්. ඕනේ නම් වෙළඳපොලේ ඒකාධිකාරී තත්වයක් ඇති කර ගැනීමක් කරන්න පුළුවන්. දැන් ඔබ ගත්තොත් iPhone එක සමහර විට Samsung phone එක මේවා එකවර කාණ්ඩයක් විදියට එක දිගට නිෂ්පාදනය කරමින් යනවා. ඒකට ඒවැ තියෙන වාසි තරඟයට මුහුණ දීමේ හැකියාව මේ ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අනාගත ඉල්ලුම දිහා බලලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේක හිතකර ලක්ෂණ වලින් කීපයක් ඔබට මතක තියාගත්තා නම් ඇති. මහා පරිමාණ පිරිමැසුම් නිසා ඒක පිරිවැය අඩු වෙනවා. මහා පරිමාණ පිරිමැසුම් නිසා ඒක පිරිවැය අඩු වෙනවා. අනිත් පැත්තෙන් සේවක සංඛ්‍යාව අඩු යාන්ත්‍රීකරණය වෙලා තියෙන නිසා නවීන තාක්ෂණය වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න පුළුවන් ලෝකයේම නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙනවා. ඕනනම් ඒකාධිකාරයක් Tamanට පවත්වා යාමේ හැකියාවක් තියෙනවා. මොනවද මේකේ තියෙන අහිතකර ලක්ෂණ? හිතකර ඒවා තව ගොඩක් තියෙනවා. අහිතකර ඒවා විදිහට මොනවද අපිට ගන්න තියෙන්නේ? අහිතකර ඒවා විදිහට විශාල ආයෝජනයක් අවශ්‍යයි. ඇයි? ඔබ දන්නවා මේ මෝටර රථ හදන කර්මාන්තශාලාවක් කරන්න ගියොත් නවීන තාක්ෂණය යටතේ බීම බෝතල් නිපදවන කර්මාන්තශාලාවක්, සමහර විට එක දිගට ඇඳුම් මහන කර්මාන්තශාලාවක් ලොකු ආයෝජනයක් ඕනේ. ඒ විතරක් නෙමෙයි. කලින් අපි සැලසුම් කරලා මේක කරන්නේ. ඒ නිසා ටිකක් මේකෙදි තියෙන අහිතකර ලක්ෂණයක් තමයි අපිට ඔක්කොම plan කරලා ඉවරයි. හදිස්සියේ වෙනස්කම් කරන්න බෑ. නම්‍යකරණේ අපහසුයි. වෙනස්කම් කරන්නේම අපහසුයි. අරක එහෙම නෑ. මම ඇඳුමක් ඕඩර් කරොත් මට ඕනේ ආකාරයට ඒක වෙනස් කරගන්න පුළුවන්. මේක එක දිගට හදා යනවා. ඒ විතරක් නෙමෙයි. මේකේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් ඔබ දැක්ක කාර්ය නිෂ්පාදනයේදී ඇනෝමට් නිෂ්පාදනයේදී
තිබ්බ වාසියක් තමයි අවදානම අඩුයි වෙළඳපොලේයි. ඇඩ්වාන්ස් එකක් ගෙවලා ඒක ගන්නම කෙනෙක් තමයි ඉල්ලන්නේ අපේ. මේකේ වෙළඳපොළ අවදානමක් තියෙනවා. සමහර කාර් වගේ දේවල් වෑන් ඒකේ මොඩල් එක එච්චර ලස්සන නැති වුණාම ඒව විකිනෙන්නේ නැහැ. ඒ මොඩල් එකේ සමහරට ඒ මොඩල් එකේ කාර්මික දෝෂයක් තියෙන්න පුළුවන්. දැන් සමහර වාලා දැකලා ඇති සමහර ගුවන් යානා තියෙනවා ෆ්ලයිට් ඒ මොඩල් එක නිතරම ලෝකේ දැන් කීපෙක කඩා වැටලා තියෙනවා. එයාගේ මොනවා හරි කාර්මික දෝෂයක් තියෙනමයි මේ ප්‍රොඩක්ට් එකේ. ඒ නිසා නිතරම මේක වෙළඳපොළ පිළිබඳව යම් අවධානමක් තියෙනවා. සමහර අවස්ථාවලදී ඒ වෙළඳපොළ සම්බන්ධයෙන් විවිධාකාරයේ මිනිස්සු ගණීත් දන්නේ නැද්ද දන්නේ. ඒ විතරක් නෙමෙයි. සේවක අභිප්‍රේරණයක් නැහැනේ. මමයි මේ කොටස කරේ මගේ මේ නිෂ්පාදනය මොකුත් නැහැ. ඔහේ අනිත් අය නිෂ්පාදනයේ මුළු මේ ප්‍රවාහයක් විදියට එක දිගට යන මැෂින් වල නිෂ්පාදනය කරන එකට සේවකයෝ ස්විච් එකක් දාලා උදව් වෙනවා මොනවා හරි දෙයක්. සේවකයාගේ පැත්ත යා අභිප්‍රේරණය තමන්ම කරන එකදී තමන්ට තෘප්තියක් ලැබෙනවනේ. ඒක අඩුයි. සමහර විටක මහා පරිමාණ නිෂ්පාදනයේ තියෙන ප්‍රශ්නේ තමයි මේකේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධානම කාර්යයක් කරන එක්කෙනෙක් නැති වුණොත් මුළු නිෂ්පාදනයම යන හිටින්නත් පුළුවන්. සමය භජනයේ තියෙන අවශ්‍යයක් ඒක. අපි හිතමු බීම බෝතල් කරන්නේ මේ බෝතලේ මූඩිය යොදන එක්කෙනා සේවකයා ඇවිල්ලා නැත්නම් ඒ මැෂින් එක කැඩිලා නම් මුළු ක්‍රියාවලියම යන හිටින්න පුළුවන්. ඒ නිසා මේකේ ඒ වගේ අවාසිදායක පැතිත් දකින්න තියෙනවා. විශාල ආයෝජනයක් අවශ්‍යයි යන්ත්‍ර සූත්‍ර ශ්‍රමිකයෝ නම්‍යකරණය අපහසුයි වෙනස්කම් කරන්න අවදානමක් තියෙනවා විකුණුන්නේ නැති වුණොත් අර ඇනෝම් අනුව නෙමෙයි නිපදවන්නේ කැමැත්ත අනුව නිපදවීමට නොහැකි මිනිස්සුගේ තෘප්තිය අඩු වෙන්න පුළුවන් සේවක අභිප්‍රේරණය අඩු වෙන්න පුළුවන් තරගයකට දැඩි තරගයක් තියෙනවා ටීවී කැමරා දැඩි තරංකාරීත්වයක් ෆෝන් ඒ හැම එකක් ඒ නිසා මේවා අහිතකර අංග ලක්ෂණක් දකින්න තියෙනවා ඉතින් මේ ඔක්කොම ඔබට කෙටියෙන් මේක විග්‍රහ කරලා තියෙනවා නිර්ණායකය කාර්ය නිෂ්පාදනය කාණ්ඩ නිෂ්පාදනය ප්‍රවාහ නිෂ්පාදනය ගත්තොත් මේකේ අපි ගත්තොත් නිමෙවුම් පරිමාණය ගත්තොත් කාර්ය නිෂ්පාදනය හැම වෙලාවකම එකයි. ඉතා පහළයි. කාණ්ඩයකේ මධ්‍යම ප්‍රමාණයක් බැච් එකක් 500ක් 100ක් ප්‍රවාහයකේ හැම වෙලාවකම ඉතා විශාලයි. ඉතා විශාලයි. අපි ගත්තොත් ඒක ඔබට ලියා ගන්න පුළුවන්. ඉතා පහළයි මත එකක්. මධ්‍යමයි ඉතා විශාලයි. පරාසය පෙළ රේන්ජ් එක ඇත්තටම එක මුද්දක් හදනවට වඩා ඊළඟ මුද්ද වෙනස්. එක ඇනෝමට හදපු ඇඳුමකට වඩා ඊළඟ ඇනෝමට හදන ඇඳුම වෙනස්. එක කේක් එකකට වඩා අනිත් උපන්දින කේක් එක වෙනස්. එහෙනම් මේකේ විවිධයි. හැබැයි මේකේ කාණ්ඩවල නිතරම පරාස කීපයක් තියෙනවා. එකක් පමණයි මේකේ. මේකේ එකම එකයි තියෙන්නේ ප්‍රවාහය ආය වෙනස් නැහැ. ක්‍රියාවලියේ නම්‍යශීලී ගතිය අපි කියන්නේ නම්‍යශීලී ගතිය ඊටාම අඩු මොකේද? නම්‍යශීලී ගතිය අඩු තමා ගොඩක් මේකේ. මේක අනම්‍යයිනේ අපි කිව්වේ. මේකේ නම්‍යශීලී ගතිය හරි අඩුයි. නමුත් මේකේ තමයි වැඩිම එකක් වෙනස්. මේක නම්‍යයි. මේක සාමාන්‍යයි. නම්‍ය වෙන්නත් පුළුවන්, අනම්‍යශීලී වෙන්නත් පුළුවන්. ඊට පස්සේ නිපදවීම ඇනවුමටද නැද්ද කියලා අහනවා. ඇනවුමට නිපදවනවද? එහෙම නැත්නම් ඇනවුමට නිපදවනවද? එහෙම නැත්නම් තොග සඳහාද? ඉතින් මේක ඇනවුමට. මේක ඇනවුමටත් නිපදවනවා තොග වශයෙන් නිපදවනවා. මේක අනිවාර්යයෙන්ම විශාල තොග වශයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒකත් ඔබට ලියා ගන්න පුළුවන්.
ඊළඟ අපි දැන් මෙතෙක් කතා කරපු කොටස සාරාංශ කරලා මේ අහන්නේ ඒ තමයි නිෂ්පාදන ක්‍රමයක් තෝරගද්දී අවධානය යොමු කළ යුතු සාධක. ඇත්තටම නිෂ්පාදන ක්‍රමයක් තෝරගද්දී ඒ කියන්නේ ඇනවුමක් මත නිපදවනවද? ඒ කියන්නේ කාර්ය නිෂ්පාදනයේ කාණ්ඩ වශයෙන් නිපදවනවද? ෆ්ලෝ ප්‍රවාහයක් විදියට නිපදවනවද? කියන එක මොන ක්‍රමයකටද නිපදවන්නේ කියන එක තීරණයක් ගද්දී සලකා බැලිය යුතු නිර්ණායක කීපයක්. එකක් තමයි ප්‍රොඩක්ට් එකේ ස්වභාවය, නිෂ්පාදිතයේ ස්වභාවය. දැන් ගුවන් යානාවක් නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට යන්න වෙනවා. වතුර බෝතල් නම් අනිවාර්යයෙන්ම ප්‍රවාහ ක්‍රමයට යන්න වෙනවා. සමහර විට කාණ්ඩ වෙන්නත් පුළුවන්. ප්‍රොඩක්ට් එකේ ස්වභාවය. පත්තර නම් අනිවාර්යෙන් ප්‍රවාහ විදියට යන්න වෙනවා. ඒතර ඊට අමතරව වෙළඳ පොළ ප්‍රමාණය කොච්චර ගැනුම්කරුවෝ ඉන්නවද? දැන් සබන් වෙළඳ පොළේ එක එක හදන්න පුළුවන්ද? බෑ. ගැනුම්කරුවෝ ලෝකෙම ඉන්නවා. දන්තාලේප ගැනුම්කරුවෝ ලෝකෙම ඉන්නවා. ඒ නිසා වෙළඳ පොළේ ප්‍රමාණය කොච්චර ඉන්නවද? ඒ හැරෙන්න යොදා ගන්නා තාක්ෂණයේ අවශ්‍ය උපකරණ ඉතින් ඒකට සුපිරි තාක්ෂණයක් ඕන නම් සමහර විට මේ ඇනවුම් මත නිෂ්පාදනය වෙන්නත් පුළුවන් ඒක. ඊට පස්සේ වියදම මිනිස්සු කියන්නේ පිරිවැය කොච්චරක් යනවද කියන එක තනි තනිව නිපදවන්න ගියාම යන පිරිවැයට පුළුවන් දැනුම් ගන්න. අනිත් එක තමයි විශේෂයෙන්ම මිනිස්සු නිතර ගන්නවද ඉඳ හිට ගන්නවද? ඇත්තටම නිතර ගන්නවා නම් ඉතින් ප්‍රවාහ එකක් හොඳයි. ඉඳලා හිටලා ගන්නවා නම් ඇනවුම් මත නිෂ්පාදනය හොඳයි. සම්පත් ලබා ගැනීමේ තියෙන පහසුව ඔය ඕන එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඒකෙත් සටහන ඔබට තියෙනවා නිෂ්පාදනයේ ස්වභාවය මොකද්ද? ඊට පස්සේ වෙළඳ පොළ ප්‍රමාණය කොච්චරක් ගැනුම්කරුවෝ ඉන්නවද? භාවිතා කරන තාක්ෂණයේ පිරිවැය මිනිස්සු ගන්න ඉඳ හිටද නිරන්තරයෙන් ගන්නවද? නම්‍යශීලී බව ඒ ඕන එක. අන්තිමට ඔබට මේකට හොඳ ක්‍රමය මොකක්ද කියලා යෝජනා කරන්න කියලා අහනවා. එකක් දාතන සේවක පුහුණු බව වගේ කරුණුත් ගන්න පුළුවන් වුණා. ඕනෑම කරුණක් ගන්න පුළුවන් ගොඩක් තියෙනවා කරුණු. ඔබට යෝජනා කරන්න කියනවා සිත්තරා ටේලර්ස් රයා මනාලියන්ට ඇඳුම් මැසීම කාර්ය නිෂ්පාදනයක් විදිහට තමයි ගන්න. එයා ඒ මනාලියන්ට ඕන විදිහට ඇඳුම් මහනවා. පැන්චි ටේලර්ස් කියන එක්කෙනා ගත්තොත් එයා පෙර පාසල් ළමුන්ට එනම් කාණ්ඩ විදියට යන්නේ. දුම්හිඳ රස නිවස ගත්තොත් එයා සිසිල් බීම නිෂ්පාදනයක ප්‍රවාහ නිෂ්පාදනයක්. ඔබට පිටු කීපයක ප්‍රශ්න තියෙනවා. ඒ ටික ඔබට දැන් තනියෙන් කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් අද ගොඩාක් ඔබට පැහැදිලි කරේ විභාගයේදී නිතර අහන නිෂ්පාදන ක්‍රම තුනක් ගැන කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය හා ප්‍රවාහ නිෂ්පාදනය. ඒ නිසා ඔබට ඒ සම්බන්ධයෙන් හොඳටම අධ්‍යයනය කරන්න පුළුවන් කොතෙක් විභාග ප්‍රශ්න සංඛ්‍යාවක් මේකෙන් ඇවිල්ලා තියෙනවද කියලා අපි ඔය දාලා තියෙන බොහොම සුළු ප්‍රශ්න සංඛ්‍යාවක්. හොඳයි. ඔබ සැමට එහෙනම් නැවතත් සුබ දවසක් මා ප්‍රාර්ථනා කරනවා.